ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මේ ආහාර ජීර්ණ පද්ධතිය අපිට බෙදන්න පුළුවන් මේ විදිහට කොටස් දෙකකට ආහාර මාර්ගය සහ අනිත් එක තමයි ආහාර මාර්ගයේ ආශ්‍රිත ග්‍රන්ථි කියලා. හරි. ආහාර මාර්ගයට අයිති කොටස් ටික අපි කතා කරන්නේ. මුඛය, මුඛ කුහරය, රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ශුද්‍රාන්ත්‍රය. අන්න එතන තමයි දැන් අපි ඉන්නේ. ශුද්‍රාන්ත්‍රය කියන තැන ඉන්නේ. හරි. ඔව්. ඊට පස්සේ ශුද්‍රාන්ත්‍රය වුණාට පස්සේ තියෙනවානේ මහාන්ත්‍රය. එතනින් ආහාර මාර්ගය ඉවරයි. ඊට පස්සේ තියෙනවා ආශ්‍රිත ග්‍රන්ථි. ආශ්‍රිත ග්‍රන්ථි කියලා තියෙන්නේ විශේෂයෙන්ම අග්න්‍යාසයයි අක්මාවයි. හරි. ඒ දෙක තමයි කතා කරන්න තියෙන්නේ. හරි. දැන් ආහාර මාර්ගයේ ශුද්‍රාන්ත්‍රය. හරි. ශුද්‍රාන්ත්‍රය. මේ ශුද්‍රාන්ත්‍රය කියන එක ගත්තොත් ශුද්‍රාන්ත්‍රයේ තියෙනවා ව්‍යුහය. ව්‍යුහය යටතේ අපි කතා කරලා තියෙනවා ශුද්‍රාන්ත්‍රයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා. ඒ තමයි ග්‍රහණීය කොටස, ඊට පස්සේ ශුන්‍යාන්ත්‍රිකයේ කොටස, අනිත් එක ශේෂාන්ත්‍රිකයේ කොටස. ඒතර ව්‍යුහය යටතේ ඒකේ මේ බිත්තියේ ව්‍යුහය ගැන කතා කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ශුද්‍රාන්ත්‍රයේ කෘත්‍ය. ශුද්‍රාන්ත්‍රයේ ප්‍රධාන කෘත්‍යයන් දෙකයි තියෙන්නේ. හරි. ප්‍රධාන කෘත්‍යයන් කියලා ගත්තොත් දෙකයි. හරි. ඒ ප්‍රධාන කෘත්‍යයන් දෙක තමයි රසායනික ජීර්ණය. ඊළඟ එක තමයි අන්තඵල මොනවා කිරීමද? අවශෝෂණය. රසායනිකව ජීර්ණය කරනවා, අන්තඵල අවශෝෂණය කරනවා. ඔය දෙක තමයි ප්‍රධාන කෘත්‍යයන් දෙක. රසායනික ජීර්ණයේදී කතා කරන්න තියෙනවා 1 2 3 4. මොනවද මේ 4? කාබෝහයිඩ්‍රේට ජීර්ණය, ලිපිඩ ජීර්ණය, ප්‍රෝටීන ජීර්ණය, න්‍යෂ්ටික ආම්ල ජීර්ණය. ඕකේ ටිකක් සංකීර්ණම තැන තමයි මොකද්ද? ප්‍රෝටීන ජීර්ණය. එන්සයිම ගණනාවක් මගින් ඒක වෙන්නේ. ඔබ දන්නවා ශුද්‍රාන්ත්‍රයේදී ආහාරය සමග මිශ්‍ර වෙනවා යුෂ තුනක්, ජූස් වර්ග තුනක් මිශ්‍ර වෙනවා. ඒ තමයි ආන්ත්‍රික විෂය මිශ්‍ර වෙනවා, අග්න්‍යාසික විෂය මිශ්‍ර වෙනවා, පීත විෂය මිශ්‍ර වෙනවා. ඒ තුනේම ආධාරය ඇතුව තමයි රසායනික ජීර්ණය වෙන්නේ. හරි. දැන් රසායනික ජීර්ණයත් කතා කරලා ඉවරයි. පැහැදිලිද? ඒක වෙන හැටි අන්තඵල ලැබෙන තැන වෙනකන් කතා කරලා ඉවරයි. පිස්ටේ වගේ පොලිසැකරයිඩ් වුණොත් ග්ලූකෝස් හැදෙනවා. ඊට පස්සේ මේදය වුණොත් මේදාම්ල සහ ග්ලිසරෝල් ලැබෙනවා. එතකොට ප්‍රෝටීන වුණොත් ඇමයිනෝ ආම්ල ලැබෙනවා. එතකොට න්‍යෂ්ටික ආම්ල වුණොත් පෙන්ටෝස සීනි, නයිට්‍රජනීය බෂ්මේ, ෆොස්ෆේට කාණ්ඩය කියලා ලැබෙනවා. දැන් තියෙන්නේ ටික ලැබිලා තියෙන්නේ ඔයගොල්ලෝ ඒ අවශ්‍ය දේවල් ටික වෙලා තියෙන්නේ දැන්. දැන් තියෙන එක මොනව කරගන්නද කියන්නේ? අවශෝෂණය කරගන්න. හරි. දැන් මේ අද කතා කරන්න යන්නේ ශුද්‍රාන්ත්‍රය මගින් කරන කෘත්‍ය යටතේ ශුද්‍රාන්ත්‍රය මගින් කරන ආහාරවල පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරන ආකාරය. අන්න එතන මාතෘකාව තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හරි. හරි. 19 වෙනි පිටුවේ තමයි අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හරි. ජීර්ණ අන්තඵල නැත්නම් පෝෂක අවශෝෂණය. හරි බලන්න ඒක දේහ පටකවලට පරිවහනය සඳහා ආහාර මාර්ග කුහරය තුල ආහාර ජීර්ණය නැතිවන ජීර්ණ අන්තඵල නැත්නම් පෝෂක ආහාර මාර්ග කුහර ආස්තරණය හරහා අවශෝෂණය විය යුතුය. මෙහිදී පෝෂක අවශෝෂණය කාර්යක්ෂම කිරීමට ශුද්‍රාන්ත්‍රයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කිරීමට ශුද්‍රාන්ත්‍රයේ පවතින ප්‍රධාන අනුවර්තන තුනකි. ඒක හරිය වැදගත් නේ. මෙහෙම මතකද ඔයගලන්ට? මෙහෙම ඇඳලා පෙන්නොත් ශුද්‍රාන්ත්‍රයෙන් නම් මෙහෙම ශුද්‍රාන්ත්‍රය මෙහෙම ගත්තොත් මේ ශුද්‍රාන්ත්‍රයෙන් නම් පෝෂක අවශෝෂණය කරගන්නේ. හරිද? මේකෙන් නම් පෝෂක මෙහෙම බිත්තිය ඇතුළට අවශෝෂණය කරගෙන රුධිරයට දෙන්නේ. ශුද්‍රාන්ත්‍රයේ හැඩ ගැසිලා තියෙනවා පෝෂක අවශෝෂණය සඳහා ප්‍රධාන මේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනකොට අවශෝෂණය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩිනේ. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කිරීමට ප්‍රධාන අනුවර්තන තුනක් තියෙනවා. එකක් තමයි අර අපි කිව්වේ ස්ථිර වෘත්තාකාර නැමුම් තියෙනවා කියන එක. අර මේ බඩවැලේ මෙහෙම රවුමට මෙහෙම දාර තියෙනවා. ඔහොම හරි. එතකොට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවනේ. නිකම්ම එස්ලෝන් බටේ වගේ නැතුව. දෙවෙනි එක ඒ වෘත්තාකාර නැමුම් වල මොනවද තියෙනවද? අංගුලිකා තියෙනවා. ඒ වෘත්තාකාර නැමුම් වල අංගුලිකා තියෙනවා. හරි. තුන්වෙනි එක ඒ අංගුලිකා වාස්තරණය කරන අපිච්ඡදේ තියෙනවනේ. ඒ අපිච්ඡදය තුල තියෙන සෛලවල නිදහස් කෙලවර ශුද්‍ර අංගුලිකා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ වගේ මෙහෙම වෘත්තාකාර නැමුම් තියෙනවා මේ විදිහට. ඒ නැමුම් වල මෙහෙම මේ අංගුලිකා තියෙනවා. අංගුලිකාව හදන සෛලවල කෙලවර මෙහෙම මොනවද තියෙනවද? ශුද්‍ර අංගුලිකා තියෙනවා. අන්න ඒ නිසා තමයි පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය බෙහෙවින් වැඩි වෙන්නේ ශුද්‍රාන්ත්‍රයේ. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වුණාම මොනවා කරන්න ලේසියිද? අවශෝෂණය කරන්න ලේසියි. හරි. ඔව්. මේ කියලා තියෙන එක බලන්න ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අධික ලෙස ස්ථිර වෘත්තාකාර නැමුම් පවතී. ශුද්‍රාන්ත්‍ර බිත්තියේ වෘත්තාකාර නැමුම් වල ඇඟිලි වැනි ප්‍රසරවන අංගුලිකා පවතිනවා. ආන්ත්‍රික අංගුලිකා ආස්තරණය කරන අපිට්ඨද සෛලවල කුහරයට මුහුණලා ශුද්‍ර අංගුලිකා පවතිනවා. මේ තුනෙන් තමයි ශුද්‍රාන්ත්‍රයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය බෙහෙවින් වැඩි කරන්නේ. හරි. ඊට පස්සේ
මීට අමතරව ශුද්‍රාන්ත්‍රයේ ඊතා දිගු ව්‍යුහයක් වීම හා ශුද්‍රාන්ත්‍ර අංගුලිකා අධික ලෙස වාහිනීමය වීම කියලා ආයි වචනේ ඕනේ නැහැ. මේක හදන්නකෝ. ශුද්‍රාන්ත්‍රයේ ඊතා දිගු ව්‍යුහයක් වීම හා ශුද්‍රාන්ත්‍ර අංගුලිකා අධික ලෙස වාහිනීමත් වීම ජීර්ණ අන්තඵල අවශෝෂණය කාර්යක්ෂමය කරයි. හරි. ශුද්‍රාන්ත්‍රයේදී සිදුවන අන්තඵලවල අවශෝෂණය පෝෂක වර්ගයේ මත ප්‍රධාන ආකාර දෙකකට සිදුවේ. හරි. මේ අහන්නකො මෙහෙම මේ තුනෙන් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරනවට අමතරව ශුද්‍රාන්ත්‍රය අපි කලින් කිව්වනේ මීටර් 6ක් පමණ දිගයි කියලා. ඒ ගොඩක් දිග වුණාමත් මොකද වෙන්නේ කියන්නේ සෑහෙන වෙලාවක් ශුද්‍රාන්ත්‍රය ඇතුලේ අර ජීර්ණය වෙච්ච පෝෂක ටික තියෙනවා. ඒ නිසා උරා ගන්න වෙලාව හම්බ වෙනවා. ඊළඟ අනිත් එක මේ කියන අංගුලිකාව ඇතුලේ මොනවද තියෙනවද? රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. ඒතකොට ඒකට අවශෝෂණය කරගන්න ලේසියි. ඊළඟ අනිත් එක මේක කිව්වේ නැතත් ශුද්‍රාන්ත්‍රෙම දඟර ගහලා තියෙනකොට ඒකේ ආහාර ජීර්ණය වෙලා දෙන ද්‍රව්‍ය ටික යන්නේ හිමින්. ඒක ලොකු වෙලාවක් ලැබෙනවා අවශෝෂණය කරන්න. හරි. අවශෝෂණය කරන ක්‍රම දෙකක් තියෙනවා. මේ තියෙන්නේ සක්‍රීය අවශෝෂණය, අක්‍රීය අවශෝෂණය. සක්‍රීය අවශෝෂණය ඉස්සරහින් දාන්න වරහන් ඇතුලේ ATP වැය කර. ඊට පස්සේ අක්‍රීය අවශෝෂණයට ලියන්නේ ATP වැය නොකර. ATP වැය කරන්නේ නැතුව. හරි දැන් මෙහෙ බලන්න. මේ බලන්නකෝ හරි. මේ විදිහට තියෙනවා නම් අංගුලිකා හරිද? මෙහෙම අංගුලිකාව ඇතුලේ තියෙනවානේ රුධිර වාහිනී මෙහෙම. ඔහොම තියෙනවා රුධිර වාහිනී හරි. එතකොට මේ පැත්තේනේ ඔය කියන පෝෂක ද්‍රව්‍ය ටික තියෙන්නේ ඔහොම හරි. ඒවා මෙහෙමනේ උරා ගන්න ඕනේ මෙහෙම මේ. ඔය විදිහටනේ හරි. ඒ උරා ගන්නකොට මෙතන තියෙනවානේ අපිච්ච දේ මෙහෙම. මෙතන අපිච්ච දේනේ මෙහෙම මේ. අංගුලිකාව ආස්තරණය කරන අපිච්ච දේනේ. මේ අපිච්ච සෛල හරහා යන්න ඕනේ නේ. මේ අපිච්ච සෛලේ හරහා යන්න ඕනේ. ඉස්සෙල්ලා මොන පෝෂකේ වුණත් මොකක් අස්සට යන්න ඕනේද? අපිච්ච සෛලයට ගිහින් ඒකෙන් තමයි මොකට යන්න ඕනේද? මේ රුධිර වාහිනිය අස්සට යන්න ඕනේ හරි. ඉස්සෙල්ලා එන අපිච්ච සෛලය අස්සට උරා ගන්න ඕනේ හරි. අන්න එතන තමයි මේ කියන්නේ අපිච්චද සෛලය අස්සට උරා ගන්න එක මෙම අපිච්ච සෛලය අස්සට උරා ගන්න එක මේ ක්‍රම දෙකකට කරන්න පුළුවන් කියලා කියන්නේ. මොකද්ද ක්‍රම දෙක? එකක් තමයි මොකද්ද? ඔව්. එකක් තමයි මේ ATP වැය කරලා අවශෝෂණය කරනවා සමහර ද්‍රව්‍ය. සමහර ඒවා නිකම්ම අක්‍රීය ලෙස ඇතුළට යනවා. ඔව්. එතකොට ATP වැය කරලා උරා ගන්නවා නම් සක්‍රීය. ATP වැය නොකර උරා ගන්නවා නම් මොකද්ද? අක්‍රීය. හරිනේ? ඔව්. දැන් මොනවද සක්‍රීය ලෙස උරාගන්නේ මොනවද අක්‍රීය ලෙස උරාගන්නේ කියන එක අහනවා විභාගෙදී හරි. සක්‍රීය ලෙස උරාගන්නේව බලමු ඔකේ කියලා තියෙන්නේ. සක්‍රීය ලෙස උරාගන්නේව මොනවද? ඇමයිනෝ අම්ල කුඩා පෙප්ටයිඩ්. ඒ මොනවද කුඩා පෙප්ටයිඩ් කියන්නේ? කුඩා පෙප්ටයිඩ් කියන්නේ මෙන්න මෙව්වා. සමහර විට මෙන්න එහෙම උරාගන්න පුළුවන්. හොඳේ. ඇමයිනෝ අම්ල දෙකක් තියෙන ඒවා. එහෙම නැත්නම් ඇමයිනෝ අම්ල තුනක් තියෙන ඒවා. මේක ලස්සන නමකුත් කියන්න පුළුවන්. මේක මොකද්ද? ඩයිපෙප්ටයිඩ්. මේක ට්‍රයිපෙප්ටයිඩ්. සමහර විට ප්‍රෝටීන ජීර්ණය වුණාට ඇමයිනෝ අම්ල වලටම ජීර්ණය නොවි තියෙන්නත් පුළුවන්. අපි කන ප්‍රෝටීන ප්‍රමාණය හැටියට. එතකොට ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් උනත් උරා ගන්න පුළුවන්. හරි. ඔව්. එතකොට මේ සමහර කුඩා පෙප්ටයිඩ් කියන තැන ඉඳන් එතන අපි වරහන් ඇතුලේ උඩින් ලියමුද ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් කියලා. පුළුවන්ද ලියන්න එතන? නැත්නම් එතෙන්ට ඊතලයක් හරි ගහලා ලියන්නකෝ ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් කියලා. හරිද? දැන් ඇමයිනෝ අම්ල කුඩා පෙප්ටයිඩ් ඒ කියන්නේ ඩයිපෙප්ටයිඩ් ට්‍රයිපෙප්ටයිඩ් විටමින ග්ලූකෝස් හා ඛනිජයන අපිච්චද සෛල වලට සක්‍රීයව අවශෝෂණය වේ. මොන අපිච්චද සෛල වලටද ඔය කියන්නේ? මොන අපිච්චද සෛල වලටද කියන්නේ? අංගුලිකාවේ අපිච්ච සෛලයට උරාගන්නේ. හරි. ෆ්‍රක්ටෝස්, ජලය, ග්ලිසරෝල්, මේද අම්ල හා මොනොග්ලිසරයිඩ් අක්‍රීයව අවශෝෂණය වේ. බලන්න අක්‍රීයව අවශෝෂණය වෙනව මොනවද කියලා? ෆ්‍රක්ටෝස් තිබුණොත් ජලය, ග්ලිසරෝල්, මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ්. මොනොග්ලිසරයිඩ් කියපන් දන්නවනේ නේ? ඔව්. අන්න ඒවා අක්‍රීයව උරා ගන්නවලු. එතකොට ෆ්‍රක්ටෝස් පහසුතා විසරණය මගින්. ඒ කියන්නේ අර අපි ශාක පාඩමේ කතා කරේ මොකද්ද? පහසු කළ විසරණය කියලා. ඒකම තමයි. හරි. ෆ්‍රක්ටෝස් පහසුතා විසරණය මගින්ද ජලය ආශ්‍රිතය මගින්ද මේද අම්ල හා මොනොග්ලිසරයිඩ් විසරණය මගින්ද අවශෝෂණය වේ. ෆ්‍රක්ටෝස් පහසුතා විසරණය මගින්ද ජලය ආශ්‍රිතය මගින්ද මේද අම්ල හා මොනොග්ලිසරයිඩ් විසරණය මගින්ද අවශෝෂණය වේ. ඒ කොහොම වුණත් ඒ ටික ඔක්කොම කොහොමද යන්නේ?
අක්‍රියව යන්නේ ATP වැය කරන්නේ නැහැ. හරි. මෙහිදී අපිච්ඡද සෛල වලට අවශෝෂණය කළ පෝෂක ද්‍රව්‍ය ඉන්පසු අංගුලිකා තුල අඩංගු රුධිර කේශනාලිකා වලට පරිවහණය වේ. ඉන්පසු රුධිර කේශනාලිකා එක් වී සෑදෙන යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ මෙම පෝෂක බහුල රුධිරය අක්මාවට ගෙනියනවා. අක්මාවේ තුලදී සංයුතිය වෙනස් කර එම පෝෂක බහුල රුධිරය යාකෘතික ශිරාව ඔස්සේ හෘදය වෙත ගමන් කර හෘදය හරහා දේහ පටක වෙතට ගමන් කරනවා. හරි. අපි බලමුද මේ 18 වෙනි පිටුවේ පහළ තියෙන රූප සටහන. 18 වෙනි පිටුවේ පහළ තියෙන රූප සටහන. ඒකේ මේ මුලින්ම තියෙන රූපය epithelial cell of intestinal villus. ඒක ඇතුලේ ලියන්න බෑනේ. අපි එළියෙන් ලියමු ඊතලයක් ගහලා ඒ සෛලේ නම. ට්‍රාන්ස්ලේට් කරොත් මොකක්ද ඒ සෛලේ නම? epithelial cell of intestinal villus. ලියන්න ආන්ත්‍රික අංගුලිකාවල අපිච්ඡද සෛල. ආන්ත්‍රික අංගුලිකාවල අපිච්ඡද සෛල. හොඳට තියෙන තැන බලන්න ඕනේ ඈ. ආන්ත්‍රික අංගුලිකාවල අපිච්ඡද සෛල. ආන්ත්‍රික අංගුලිකාවල අපිච්ඡද සෛල. අර උඩ තියෙන්නේ ඒත ඇතුල් වෙන තැන මොකද්ද තියෙන්නේ? ප්‍රෝටීන් එක ලියන්න ප්‍රෝටීනය. 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 ඒක බෝල වලට කැඩලා තියෙන්නේ මොකද්ද? ඇමයිනෝ ඇසිඩ්, ඇමයිනෝ අම්ල. එතන තව මොකක්ද අර තියෙන්නේ? lumen of intestine small intestine. lumen of small intestine. ඒ කියන්නේ මෙහෙම මේ මෙතන තියෙන අංගුලිකාවෙන් පිට මෙන්න මේ හරිය මොකද්ද කියලා අහන්නේ. ඉතින් මොකද්ද? ශුද්‍රාන්ත්‍ර කුහරය. lumen කියන්නේ කුහරය. ශුද්‍රාන්ත්‍ර කුහරය. ශුද්‍රාන්ත්‍ර කුහරය. දැන් කියන දේ පැහැදිලිද? ඇමයිනෝ අම්ල ශුද්‍රාන්ත්‍ර කුහරයේ ඉඳන් ඒ අපිච්ඡ සෛලය අසට යනවා. ගිහිල්ලා ඒ අපිච්ඡ සෛලේ පහළ මොකද්ද තියෙන්නේ බලන්න අර පහළ blood capillary. ඒ කියන්නේ රුධිර කේශනාලිකාව. ආන්න ඒකට උරා ගන්නවා. රුධිර කේශනාලිකාව. දැක්කද ඒක? එතකොට ඒකේ ඊළඟ සෛලේ පෙන්නනවා කාබෝහයිඩ්‍රේට් කියලා එකක් පෙන්නනවා නේ. ඔව්. කාබෝහයිඩ්‍රේට්. අපි එතෙන්ට දාමු පිෂ්ඨය කියලා දාන්නකො. පිෂ්ඨය කියලා දාමු. පිෂ්ඨය. මොනොසැකරයිඩ්. ඒ කියන්නේ පිෂ්ඨය කැඩිලා මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. මොනොසැකරයිඩ්. ඒකත් අර සෛලය ඇතුළට උරාගෙන සෛලය හරහා ගෙනල්ලා රුධිරයට දෙනවා. ඔය මෙහෙම පෙන්නුවොත් මේ විදිහට මේ ඇමයිනෝ අම්ල මේ අපිච්ඡ සෛලය හරහා මේ ග්ලූකෝස් මේ අපිච්ඡ සෛලය හරහා ගෙනල්ලා මේ අපිච්ඡදයට ඇතුලෙන් තියෙනවානේ රුධිර කේශනාලිකා. ඒකේ බිත්තිය අස්සෙන් රුධිර කේශනාලිකාවල දෙනවා. එතකොට මේ අංගුලිකාවල තියෙන රුධිර කේශනාලිකා ටික මේ කුහරයේ තියෙන අර පෝෂක ටික උරාගෙන රුධිරයට ගන්නවා. හරි. රුධිරයට අරන් මේ ටික කොහෙ ගෙනියනවා කියලා ධාරකේ සඳහන් උනේ. කොහෙද ගෙනියනවා කියලා කිව්වා. කොහෙ ගෙනියනවා කියලාද කිව්වේ? මතක නැහැ. ඔව් ගෙනියනවා කියලා කිව්වේ කොහාටද? අක්මාවට ගෙනියනවා කියලා කිව්වේ. ඒක මම මෙහෙම නිකන් පොඩියට ඇඳලා පෙන්නන්නම් මෙහෙ බලන්න. මෙන්න මෙහෙම කිව්වේ. හරි. මෙහෙම අක්මාව තියෙනවා ඈ. මෙහෙම යනවා අදර මහා සිරාව. ඒක යන්නේ හෘදයට. ඔව්. දැන් රුධිර සංසරණය කරලානේ තියෙන්නේ. මේ පද්ධතිය කරලා තියෙන්නේ. හරි. ඔව්. එතකොට මෙන්න මෙහෙම වෙනවා කියලා කිව්වේ. මෙතනින් මෙහෙම උරාගෙන කොහෙටද ගෙනියන්නේ? අක්මාවට ගෙනියන්නේ. හරි. අක්මාව තමයි තීරණය කරන්නේ ග්ලූකෝස් ගොඩක් එනකොට කොච්චර ප්‍රමාණයක් ගබඩා කරනවද කොච්චර ප්‍රමාණයක් නිදහස් කරනවද කියලා. වැඩියෙන් තිබුණොතින් හේම ග්ලූකෝස් ග්ලයිකෝජන් කරලා ගබඩා කරගන්නවා. හරි. ගබඩා කරගෙන ඕනි ප්‍රමාණය තමයි මෙන්න මෙතනින් රුධිර වාහිනියකින් මෙතෙන්ට දෙන්නේ ඕනෝම. හරි. දුන්නාම හෘදයට යනවා. හෘදයෙන් තමයි මොලේට යනකම් යන්නේ. මොලේටත් ග්ලූකෝස් ඕනේ. ඇමයිනෝ අම්ල අනමන ඔක්කොම ඕනේ. හරි. දැන් අපි නිකමට හිතුවොත් මොලේට ඇමයිනෝ අම්ල ඕනේ, ග්ලූකෝස් ඕනේ, මේද අම්ල ඕනේ, ග්ලිසරෝල් ඕනේ හැම එකම ඕනේ. ඒ ඔක්කොම ටික මේ බඩවැලෙන් උරාගෙන තමයි මොනව කරන්නේ? අක්මාවට දීලා අක්මාවෙන් මේ අදර මහ සිරාවට දීලා අදර මහ සිරාවෙන් හෘදයට දීලා හෘදේ තමයි මොනව කරන්නේද? හැමෝටම මේ කාපු කෑම වල ඒවා බෙදා හරින්නේ. හරි ලස්සන සංවිධානයක් නේ. ඉතින් අපි කාපු ඒවායින් ලැබෙන සංයෝග ටික තියෙන්නේ. ඒ ටික උරාගෙන රුධිරයට අක්මාවට ගිහිල්ලා අක්මාව තමයි ගබඩාව. හරි ස්ටෝර් කරන එක. වැඩියෙන් තියෙනවා නම් ස්ටෝර් කරගන්නවා. හරිද? ඒ වැඩිපුර තියෙන ටික තියාගෙන අවශ්‍ය ප්‍රමාණයට රුධිරයට දෙනවා. හරි. සමහර වෙලාවට අපිට සෑහෙන වෙලාවක් කණ්ඩ බැරුව හෝ කණ්ඩ නැතුව හිටියොතින් එහෙම එවැනි අවස්ථාවක මොකද කරන්නේ? ඔව් එවැනි අවස්ථාවක මේන රුධිරයේ ග්ලූකෝස් අඩුයි කියලා දැනනොත් එහෙම මෙයා අර ගබඩා කරගත්ත ග්ලයිකෝජන් ග්ලූකෝස් කරලා මෙතෙන්ට දීලා ග්ලූකෝස් ප්‍රමාණය පවත්වගෙන යනවා. හරි? අක්මාව හරහා තමයි යන්නේ. හරි. හරි ඒ ටික කිව්වා.
තව මොකද්ද ඊළඟට කියන්න තියෙන්නේ? මේද ජීර්ණයෙන් නැතිවන ග්ලිසරෝල්, මේද ආම්ල හා මොනොග්ලිසරයිඩ් අවශෝෂණය හා පරිවහනය අනෙක් පෝෂක වලට වෙනස් වූ පතයක් ඔස්සේ සිදුවේ. ඔබට මේ ඒක පටන් ගන්න තැන මේ පොඩි මාතෘකාවක් වගේ එකක් ලියන්න බෑද? ඒ කියන්නේ මේද ජීර්ණයෙන් ඇතිවන කියන තැනට පොඩ්ඩක් උඩින් මට හිතෙනවා ඒක මම ටියුට් එක හදද්දිම මාතෘකාව දැම්මම නම් හොඳයි කියලා. දැන් ඒක පහුවෙලා ඉවරයිනේ. හරි. මෙහෙම දාන්න ඕනේ ඈ. මේද අවශෝෂණය. මේ වගේ පොඩි මාතෘකාවක් ආව නම් හොඳයි. මේද අවශෝෂණය කියලා. මේද අවශෝෂණය. හරි. ඒ ගැන කියනකොට මට මෙන්න මේක ඇඳලා පෙන්නන්න වෙනවා මෙහි බලාගන්න. මේකේ මැද තියෙනවනේ මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම එකක් තියෙනවනේ. ඒ මොකද්ද ඒ තියෙන්නේ මැද? පයෝලස නාලිකාව. ඒක සම්බන්ධ වෙන්නේ මොකටද? ඒක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මොකද්ද? මේක ඇවිල්ලා වසා වාහිනිය. මේක වසා වාහිනිය. ඇත්තම කියනවා නම් මේක මේ පයෝලස නාලිකාව කියලා අමුතුවෙන් කිව්වට මේක ඇවිල්ලා මේ වසාකේශ නාලිකාවක්. මේ වසාකේශ නාලිකාව මේ පැත්තෙන් වැහිලා තියෙන්නේ. හරි. මේක ඇතුලේ තියෙන වසා තරලේ නේ. මේ පද්ධතිය ගැන උගන්වලා ඉවරයි. බලන්න ඒවා දැන් ඔක්කොම එකට එක සම්බන්ධයි. හරි මතකයිනේ. මේ පද්ධතිය ගැන කිව්වා. මේ පද්ධතිය කොහේ හරි රවුමෙන් ගිහිල්ලා ඉවරලා ආපහු මොකට සම්බන්ධ වෙනවද කියන්නේ රුධිර සංසරණ පද්ධතියට සම්බන්ධ වෙනවා. ප්‍රධාන වසා ප්‍රනාල දෙකක් හැදෙනවානේ. උරස් ප්‍රනාලය හා උරස් ප්‍රනාලය හා උදර ප්‍රනාලය එහෙමද? ගැලපෙන්න කියන්න එපානේ. උරස් ප්‍රනාලය නැත්තම් අනිත් එක මතක නැහැ. මෙහෙම මේ මෙතන තියෙනවා මොකද්ද? අදෝක්ෂක සිරාව කියලා එකක්. මෙතෙන්ට විවෘත වෙනවා. ආපහු ඒ කියන්නේ මේ පැත්තේ අදෝක්ෂක සිරාවට. ඒ කියන්නේ මොන පැත්තේද? මෙහෙම ඉන්නකොට වම් අදෝක්ෂක සිරාවට. තව එකක් මෙහින් ඇවිල්ලා මෙතනින් විවෘත වෙනවා. මොකටද? දකුණු අදෝක්ෂක සිරාවට. එහෙම කියනකොට ඔයාලට මැජික් වගේ තේරෙනවා නම් විභාගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි? ඔව්. එතකොට මේ දකුණු අදෝක්ෂක මේ සිරාවට විවෘත වෙන එකට කියන්නේ මොකද්ද? දකුණු වසා ප්‍රනාලය. හරි? මේකට කියන්නේ වම් වසා ප්‍රනාලය කියලා නෙමෙයි. මොකද කියන්නේ? දැන් ඉස්සෙල්ලා කිව්වේ උරස් ප්‍රනාලය. හරි. ඒ කියන්නේ කොහොම හරි ඒක මතක නැති වුණත් කමක් නැහැ දැන්. හරි? ඔව්. ඒ ගැන හිතනරක් කරගන්න ඕනේ නැහැ. ඒ පාඩම පස්සේ බලන්න. හරිද? ඒවා උගන්නලා ඉවරයි හොඳේ. ඔව්. මේ තරලය කොහෙන් හරි ගිහිල්ලා රුධිරයට තමයි දෙන්නේ. හරිද? ඔව්. හැබැයි දැන් එතකොට මේ මේදය තියෙන, يعني මේදය ජීර්ණය වීමෙන් ලැබෙන මේද ආම්ල, ග්ලිසරෝල්, මොනොග්ලිසරයිඩ් මේ රුධිරයට නෙමෙයි උරාගන්නේ. අන්න ඒක තමයි විශේෂත්වය. රුධිරයට නෙමෙයි උරාගන්නේ. මොකටද උරාගන්නේ? වසා වාහිනිය අසර තමයි උරාගන්නේ. අවුලක් නැහැ. ඉතින් ඒක අමුතුත් නැහැ. හැබැයි ඉතින් මොකක් හරහා යන්න ඕනේද? අපිච්ච සෛලය හරහා යන්න ඕනේ. ඒක හරහා ගිහලා තමයි උරාගන්නේ. හරි? ඔව්. මෙහෙම මතකයි නේද මේ මුල් දවස්වල අපි කතා කරපු එකේ මෙහෙම මතකද ඔයගොල්ලන්ට? ඉතින් කතා කරානේ අපි මෙහෙම මේ ඔන්න ග්ලිසරෝල් මේ දාම්ල 1යි 2යි 3යි. මේ දාම්ල 3ක් සම්බන්ධ වුණාම ග්ලිසරෝල් වලට මොකද්ද? ට්‍රයිග්ලිසරයිඩ් නැත්නම් ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල්. මතකයිනේ? හරි. එතකොට මේ ජීර්ණයේදී මොකද කරන්නේ? මෙතනින් කඩනවා, මෙතනින් කඩනවා, මෙතනින් කඩනවා. ඒ තුනට කඩපුවාම මොකද වෙන්නේ? මේ දාම්ල 1යි 2යි 3යි ග්ලිසරෝල්. එතකොට මේද ජීර්ණයේදී මේ දාම්ල සහ ග්ලිසරෝල් තමයි ලැබෙන ප්‍රතිඵලය. තව එකක් කියනවා මෙහෙම මොනොග්ලිසරයිඩ් කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ දෙක ගැලවිලා මේක ගැලවෙන්නේ නැතුව ඉතුරු වෙන්න පුළුවන්. හරි. එතකොට මේ තුනම සම්බන්ධ වෙලා තියෙනකොට නේ මොකක් කියන්නේ? ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ. මේ එකක් විතරක් සම්බන්ධ වෙලා තියෙනකොට කියනවා මොකක් කියලාද? මොනොග්ලිසරයිඩ් කියලා. එතකොට මේ දේ ජීර්ණය වෙනකොට සමහර මේදාණු මෙතනින්ම මේ බන්ධන තුනම කැඩිලා යන්න පුළුවන්. බන්ධන තුනම කැඩිලා යනවා. සමහර ඒවාය මේ බන්ධන දෙකක් කැඩිලා එකක් ඉතුරු වෙනවා. මෙහෙම තියෙද්දි උරා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ මෙන්න එහෙම තියෙනකොට තමයි මොනා කරගන්න බැයිද? උරා ගන්න බැරි. ඒ නිසා සමහර විට මෙහෙමම සම්පූර්ණයෙන්ම මේ බන්ධන තුනම කැඩලා ගියාම ග්ලිසරෝලුයි මේදාම්ලයි ලැබෙනවා. සමහර මේදාණු වල මෙහෙම ඉතුරු වෙනවා. ඒ හින්දා අපි කියනකොට කියන්නේ මේදය ජීර්ණය වෙලා මොනවද ලැබෙන්නේ? මේදාම්ල ලැබෙන්න පුළුවන්, ග්ලිසරෝල් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද? මොනොග්ලිසරයිඩ් ලැබෙන්න පුළුවන්. ඒවා උරා ගන්නවා මොකටද? අපිච්ච සෛලය ඇතුළට. හරි? අපිච්ච සෛලය ඇතුළට උරා ගන්නවා. හරි? ඕකේ පෙන්නනවා අර කලින් පෙන්නපු සෛලයේ ඒක කරන හැටි ලස්සනට පෙන්නනවා. බලන්න ඔයගොල්ලෝ ඒකේ ෆැට් ග්ලොබියුල්ස් කියලා තියෙනවනේ. ඔව්. ඒ මොනවද ළමයි මේ ෆැට් ග්ලොබියුල්ස් කියන්නේ? මේද ගෝලිකා. මේද ගෝලිකායි තියෙන්නේ. මේද ගෝලිකා. ඒක කහ පාට කරන්න බැයිද මේද ගෝලිකා තුන? ලස්සනට පේනවා ඒක. මේද ගෝලිකා. උඩින් තියෙනවා බයිල් සෝල්ට්. බයිල් සෝල්ට්. බයිල් සෝල්ට් කියන්නේ මොනවද? පිත් ලවණ. පිත් ලවණ. පිත් ලවණ. ඊට පස්සේ ඔයගලන්ට පේනවද මේ මේද ගෝලිකා වට කරලා තියෙනවා පිත් ලවණ වලින්. මොකක්ද එතන තියෙන්නේ?
emulsification droplet. ඕක කියලා දුන්නා කලින්. හරි? එතන ලියන්න තෛලෝදකරණය වූ මේදගෝලිකා. තෛලෝදකරණය වූ මේදගෝලිකා. තෛලෝදකරණය වූ මේදගෝලිකා. තෛලෝදකරණය වෙච්ච මේදගෝලිකා. ඊට පස්සේ ඊතලයක් තියෙනවා. ඒ කියන්නේ තෛලෝදකරණය වුණාට පස්සේ මොනව වෙනවද? ජීර්ණය වෙනවා. ජීර්ණය වෙලා ලැබෙනවා free fatty acid monoglyceride. එතන ලියන්න නිදහස් මේදාම්ල monoglyceride. නිදහස් මේදාම්ල monoglyceride. දැන් ඒක අර අපිච්චද සෛලාසට උරා ගන්නවා. ඔන්න වැඩේ ඈ. මේ බලන්න ඈ. මේක අහන්නකෝ. මම ඔයගලන්ට එක මෙහෙම පෙන්නන්නම් ඈ. අපි කෑව පොල් තෙල් වල ට්‍රයිග්ලිසරයිඩ් තිබුණා කියලා හිතනද මෙහෙම හිතන්න ඈ. කොහොම ඒ මම අර මේදාම්ල වෙනස් ග්ලිසරෝල් වෙනස් වෙන්නේ නැහනේ. මේදාම්ලනේ සංයුතිය වෙනස් වෙන්නේ. ඒතර මේද වර්ගයෙන් වර්ගයට මේදාම්ල වෙනස්. දැන් මේක ජීර්ණය කරලා මෙහෙම මේදාම්ල තුනකටම ගැලෙව්වා කියලා හිතන්නකෝ. හරිද? ගලවලා දැන් මේදාම්ල වෙනම ඔය සෛලයාසට ගන්නවා, ග්ලිසරෝල් වෙනම ගන්නවා. අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? මාර වැඩේ කරන්නේ ඒ සෛලය ඇතුළේදී ආයිමත් මොනව හදනවද? ආයිමත් ට්‍රයිග්ලිසරයිඩ් හදනවා. හැබැයි ඒ හදන්නේ අපිට ඕනි වෙන විදිහ ට්‍රයිග්ලිසරයිඩ්. සමහර විට මෙහෙම හදනවා වෙන්න පුළුවන්. හරි? මේ වගේ හදනවා. මේ වගේ ඔහොම. එතකොට පොල් තෙල් වල තිබුණේ මේ විදිහට. දැන් අපි හදන්නේ මෙහෙම. ඒතර බහයි මේ જાතිය ඒවා තුනක් කොහෙන්ද හොයාගන්නේ කියලා. දැන් ඒ වගේ අණු ගොඩක් ජීර්ණය වුණාන් පස්සේ මේ නිල් පාට මේද අම්ලම අරගෙන ඒක මේකට හයි කරලා වෙනස් එකක් හදාගන්න පුළුවන්. හරිද? පැහැදිලිද ඒක? ඒ කියන්නේ ආපහු සෛලයාසෙදී ආපහු ට්‍රයිග්ලිසරයිඩ් හදනවා කියලාද කියන්නේ? ඔව් ඒක තමයි මේ කියන්නේ. මේක ගලෝලා සෛලයාසට අරගෙන ග්ලිසරෝල් වලට අපිට කැමති අණුපිළිවෙලකට අපි කැමති අපිට ඕන මේ දාම්ල හයි කරලා අපිට ඕනි කරන මොකක්ද? මේ දේ හදා ගන්නවා. අපේ දේහයට ඕනි විදියට. හරිනේ? ඕකේ තියෙනවා එහෙම දාලා හදනවා. හරි? හදනවනේ. ඔව්. ඒකේ තියෙනවා නේද? ඔය තියෙන්නේ resynthesis of triglyceride. ඒ කියන්නේ triglyceride නැවත සංශ්ලේෂණය. triglyceride නැවත සංශ්ලේෂණය. triglyceride නැවත සංශ්ලේෂණය. triglyceride නැවත සංශ්ලේෂණය. resynthesis. ඊට පස්සේ ඒ triglyceride plus protein cover අන්න වැඩේ. ඒ triglyceride වලට protein cover එකක් දානවා. මේ වගේ ඈ. ඒ කියන්නේ triglyceride මෙහෙමනම් හරිද? triglyceride ගෝලිකාව මේ වගේ නම් හරි? මේද ගෝලිකාව හැදුවට පස්සේ ඇතුලේ ඒකට ප්‍රෝටීන් වලින් කවර් එකක් දානවා මේ වගේ. ඔව්. ඔයක දාලා තියෙන ප්‍රෝටීන් කවර් එකක්. දානවනේ. ඒ ඇයි කියන්නේ? මෙන්න මේකයි හේතුව. තනිකර මේද ගෝලිකාවක්ම රුධිරයට හෝ වසා පද්ධතියට ගියොත් ඒක ඔය හරි රැඳෙන්න ඉඩ තියෙනවා. හේතුව ඒක ඔය රුධිරයේ තියෙන්නෙත් වසා තරලයේ තියෙන්නෙත් වැඩිපුරම තියෙන මොනවද කියන්නේ? බේස් එක මොකද්ද? ජලයනේ. ජලයේ දිය වෙන්නේ නැහැනේ මේද. ඒ හින්දා යම් තැනක මේද විතරක් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ශරීරයට ඕනි මේද ගෝලිකාව මොනවා කරන්නද? ට්‍රාන්ස්පෝර්ට් කරන්න නම් වතුර දිය වෙන්න ඕනේ. වතුර දිය වෙන තත්ත්වයටපත් කරන තමයි ප්‍රෝටීන් කවර් එකක් දාන්නේ. පැහැදිලිද? ඒ ප්‍රෝටීන් කවර් එක දානවා උතන හරි. දාලා මේ වගේ ගෝලිකාවක් හදනවා. ඒකට 아무තු නමක් දාලා තියෙනවා. එimhe හැදුවට පස්සේ. මොකක්ද ඒකේ නම? කියව ගන්න බෑ. මොකද්ද? 아무තු ලස්සන නමක් තියෙන්නේ. මොකද්ද? මෙහෙම හරි. මොනවද කියන්නේ ඒකට? කයිලෝමයික්‍රෝන. ඒක නම් කරන්න. කයිලෝමයික්‍රෝන. හරි. දැන් ඒ අපිච්චද සෛලයේ පාමුලේ මොකද්ද තියෙන්නේ? රුධිරකේශ නාලිකාවක්ද මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ මොකද්ද බලන්න ලිම්පැටික් කැපිලරි. ලියන්න වසාකේශ නාලිකා. වසාකේශ නාලිකාවට තමයි පයෝලස නාලිකාව කියලා කිව්වේ. වසාකේශ නාලිකා. වසාකේශ නාලිකා. කියන්නේ පයෝලස නාලිකාව. ඒකට උරා ගන්නවා. මේ ඒ සෛලය ඇතුලේ ඒ print කරලා තියෙන්නේ මොකද්ද අර වේයෝ කාලා වගේ ව්‍යුහයන් දෙකක්. ඇත්තටම වේයෝ කාලා දෙක. ඒ පළවෙනි ව්‍යුහය මොකද්ද දෙවෙනි ව්‍යුහය මොකද්ද? ඒ දාලා තියෙන ළමයි ඉන්ද්‍රිකා දෙකක්. ඒකේ හැඩය බලලා ඔයගොල්ලන්ට කියන්න බෑද මේ පළවෙනි ඉන්ද්‍රිකාව මොකද්ද දෙවෙනි ඉන්ද්‍රිකාව මොකද්ද කියලා. නිකන් පරණ දැනුමත් එක්ක දෙවෙනි එකකේ දේ ඉගෙන ගත්ත ඒවත් එක්ක නිකන් පොඩක් හිමින් කල්පනා කරලා බලලා තීරණය කරන්න පුළුවන් දෙක මොකද්ද කියලා. මොකද්ද?
පළවෙනියට තියෙන SCR. දෙවෙනියට තියෙන ගෝල්ගි සංකීර්ණය. හරි. ඔයගලන්ට මතකද මෙහෙම මේ SCR ගැන කියනකොට කිව්වා මතකද ලිපිඩ සංශ්ලේෂණය කරයි කියලා. හරිනේ. ලිපිඩනේ සංශ්ලේෂණය කරේ. ඔව්. ලිපිඩ සංශ්ලේෂණය කරනවා. එතකොට ඒක අර මේ ගොල්ගි සංකීර්ණයට ගෙනිච්චාම තමයි මොන කවර එකක්ද? ප්‍රෝටීන කවර එකක් දාන්න. right. දැන් අපිට ඔව් දැන් මේක හරියටම බලාගෙන යන්න පුළුවන් ඈ. මාත් එක්ක මේක බලාගෙන යමු. ඔයගොල්ලෝ අලුතින් ලිව මාතෘකාව ගාව ඉඳන් මේද ජීර්ණයෙන් ඇතිවන ග්ලිසරෝල් මේදාම්ල හා මොනොග්ලිසරයිඩ් අවශෝෂණය හා පරිවහනය අනෙක් පෝෂක වලට වඩා වෙනස් වූ පතයක් ඔස්සේ සිදුවේ. මෙහිදී මෙම පෝෂක ආන්ත්‍රික අපිච්ඡද සෛලවල ශුද්‍ර අංගුලිකා හරහා අපිච්ඡද සෛල තුලට විසරණය වේ. හරිනේ? ඉන්පසු අපිච්ඡද සෛල තුලදී මේද අම්ල හා මොනොග්ලිසරයිඩ් එක් වී ට්‍රයිග්ලිසරයිඩ් ඇති කරනු ලබයි. වරහන් ඇතුලේ දාන්න මේද ගෝලිකා ඇති කරයි. මේද ගෝලිකා ඇති කරයි. මේද ගෝලිකා ඇති කරයි. හරි. ඉන්පසු මෙම ට්‍රයිග්ලිසරයිඩ් එතෙන්ට දාන්න ඕනි වරහන් ඇතුලේ මේද ගෝලිකා. ඉන්පසු මෙම ට්‍රයිග්ලිසරයිඩ් වරහන් ඇතුලේ මේද ගෝලිකා. මේද ගෝලිකා. හරි. මොනවයින්ද ආවරණය කරන්නේ? ෆොස්ෆොලිපිඩ, කොලෙස්ටරෝල් හා ප්‍රෝටීන මගින්. නමුත් ඕගොල්ලන්ගේ නෝට් එකේ ඇඳලා තිබුණ පොතෙන් ගත්ත රූපේ මම ඇඳපු රූප නෙවෙයිනේ. ඒකේ තිබුණේ ප්‍රෝටීන් කවර් කියලා විතරයි. කවර තුනක් දානවා. මොනවද කවර තුන? ඉස්සෙල්ලා බ්‍රවුන් පේපර් වලින් කවරයක් දානවා. ඊට පස්සේ පොලිතීන් වලින් ඊට උඩින් එකක් දානවා. එහෙමද? ඔව්. කවර තුනක් දානවා. මොනවද? ෆොස්ෆොලිපිඩ, කොලෙස්ටරෝල් සහ ප්‍රෝටීන මගින් ආවරණය කර. අතන අපි රූපේ පෙන්වුවේ ප්‍රෝටීන විතරයි ඈ. හරි කමන්නේ ප්‍රශ්නයක් නෑ. ආවරණය කර ජල ද්‍රාව්‍ය ගෝලිකා වන මොකද්ද? කයිලෝමයික්‍රෝන් හා සහ සම්බන්ධ කරයි. ඒ කියන්නේ ඒකේ තේරුම කයිලෝමයික්‍රෝන් කියන එකක් හදනවා කියන එක හරි. ඉන්පසුව පයෝලස නාලිකා තුලට අවශෝෂණය වී වසා වාහිනිය ඔස්සේ වසා පද්ධතිය ඔස්සේ කියලා දෙකක් තියෙනකොට කැතයි නේද? වසා පද්ධතිය තුලින් සිංහලත් හදන්න එපා හරි. ඉන්පසු පයෝලස නාලිකා තුලට අවශෝෂණය වී වසා වාහිනිය ඔස්සේ වසා පද්ධතිය තුලින් පරිවහනය වී අදෝක්ෂක සිරා හරහා රුධිර සංසරණයට ඇතුල් වී පටකවලට ඇතුල් වෙයි. අවශ්‍ය තැනකට ගෙනියනවා. ඊට පස්සේ මේ හරිය ගෙනල්ලා තැම්පත් කරනවා මේ ටිකේ. මේ ටිකේ. හරි. ඒක මේ ටිකේ විතර නෙවෙයි මේ බෙල්ලේ දෙපැත්තේ අර හැමතැනම තැම්පත් කරනවා මේ දේ. ඊට පස්සේ ඒ අර කොටු ටික නැතුව ආයිත් මාතෘකාව පටන් ගන්නවා පෝෂක අවශෝෂණයට අමතරව කියලා. හරි. එතකොට ඒකටත් පොඩි මාතෘකාවක් ලියමුද? අර ඉස්සෙල්ලා ලියුවා වගේ මාතෘකාවක් මෙහෙම එන්න ඕනේ ඈ. ජලය අවශෝෂණය ඇල ඉලක් ප්‍රතිශෝෂණය. ජලය අවශෝෂණය ඇල ඉලක් ප්‍රතිශෝෂණය. හරි ආගෙන මේ ආගෙන සාමාන්‍යයෙන් අපි හොඳට අහගෙන ඉන්න. ලීටර 2ක් විතර වතුර බොනවනේ. ඔය බොන වතුර ටික කොහෙටද යන්නේ? ආමාශයට. ආමාශයෙන් ඒ වතුර ටිකක් රුධිරයට උරා ගන්නවා. ඊට පස්සේ ශුද්ධාන්ත්‍රයට යනවා. ශුද්ධාන්ත්‍රේනුත් වතුර උරා ගන්නවා. දැන් මට කියන්න ඕනි ඒ වතුර උරා ගැනීම ශුද්ධාන්ත්‍රයෙන් අවශෝෂණයද ප්‍රතිශෝෂණයද? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇබ්සෝර්ප්ෂන්ද රීඇබ්සෝර්ප්ෂන්ද? ඒක හරි ප්‍රශ්නයක්. මෙහෙමයි. අපි බීපු වතුර බඩවැලේදී රුධිරයට උරා ගත්තා නම් ඒක අවශෝෂණය. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආමාශයක යුෂ, අග්න්‍යාශයක යුෂ, පිත්යුෂ, ආන්ත්‍රික යුෂ. ඒ යුෂ වර්ග ස්‍රාවය කරනවානේ. ඒ යුෂ වර්ග ස්‍රාවය කරනකොට ඒකෙත් ජලය තියෙනවානේ. ඒකට ගන්න රුධිරයේ තියෙන ජලය. ඒතර රුධිරයට ගිය ජලය ආපහු ගන්නවා. හරි. අරගෙන මේ ආන්ත්‍ර කුහරයට ආවට පස්සේ ඒ ජලය ආපහු අන්ත්‍රයට උරා ගන්නවා නම් එතකොට ඒක මොකද වෙන්නේ කියන්නේ? ප්‍රතිශෝෂණය. මේ බලන්න මේ කෙලින්ම අපි බීපු ජලය බඩවැලෙන් උරා ගන්නවා නම් රුධිරයට මොකද්ද? අවශෝෂණය. අපි බීපු ජලය රුධිරයට උරාගෙන අර යුෂ හදනකොට ඒකෙන් ජලය ආපහු යුෂ වලට ඇවිල්ලා ඒක හපව උරා ගන්නවා නම් මොකද්ද? ප්‍රතිශෝෂණය. දැන් බඩවැලෙන් ওই දෙකම වෙනවා. අපි බීපු ජලයත් උරා ගන්නවා. අර යුෂ වල තියෙන ජලයනුත් ටිකක් උරා ගන්නවා. ඒතකොට ශුද්ධාන්ත්‍රයේ ජලය අවශෝෂණය කරයිද ප්‍රතිශෝෂණය කරයිද? ඒ දෙකම කරනවා. අවශෝෂණයත් කරනවා ප්‍රතිශෝෂණයත් කරනවා. අපි කියවලා බලමු මේක. පෝෂක අවශෝෂණයට අමතරව එතෙන්ට පොඩි කෑල්ලක් අඩු වෙලා. පෝෂක අවශෝෂණයට අමතරව ශුද්ධාන්ත්‍රය. එහෙම ආවේ නැත්තම් ලස්සන නැහැ. පෝෂක අවශෝෂණයට අමතරව ශුද්ධාන්ත්‍රය
පෝෂක අවශෝෂණයට අමතරව ශුද්ධාන්ත්‍රය ජලය හා අයන ප්‍රතිපූරණයේදී වැදගත් වන ප්‍රධාන කෘත්‍යයක් ඉටු කරයි. දෛනිකව පරිභෝජනය වන ජලයෙන් 2 liters ලීටර් 2ක් හා ජීරණ යුෂෝශ්‍රයේ ශ්‍රාවය වන ලීටර් 7ක් පමණ ජලය ආන්ත්‍රික කුහරය තුල පවතී. පප්පඩසින්. යුෂ වලින් ලීටර් 7යි, බීපු ඒවායින් 2යි. හරි. මින් සාමාන්‍යයෙන් බොහෝමයක් ජලය ශුද්ධාන්ත්‍රයේදී ආශ්‍රුතිය මගින් ප්‍රතිශෝෂණය වේ. ආශ්‍රුතිය මගින් ප්‍රතිශෝෂණය වෙනකොට ශක්තිය වැය වෙන්නේ නැහැ. හරිද? මෙහිදී ආශ්‍රුතිය මගින් සිදුවන ජල අවශෝෂණය සඳහා කුහරයේ සිට වෙනත් අවයව වලට පොම්පවන ද්‍රව්‍යවල සක්‍රීය පරිවහනය දායක වේ. ඒ කියන්නේ මෙහෙම. දැන් මෙහෙම හිතන්නකෝ. මොනවා හිතන්නේ? දැන් මේද ආම්ල ග්ලිසරෝල් නෑ මේද ආම්ල ග්ලිසරෝල් ඇමයිනෝ ආම්ල ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් ඒ ඔක්කොම මේ මෙතන කේශනාලිකාවට උරා ගැත්තා කියලා හිතන්නකෝ. එතකොට මේ කේශනාලිකාවේ රුධිරයේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? රුධිරයේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා, ෆ්‍රක්ටෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. හරි. එතකොට ඒ සාන්ද්‍රණය වැඩි වෙනකොට හරිද? මේ පැත්තේ ජලය වැඩිපුර තියෙනවනේ. එතකොට මේකේ සාන්ද්‍රණය වැඩි. අපි ඕන ජල විභවය දාමු. මේකේ සාන්ද්‍රණය වැඩි. එතකොට ජල විභවය අඩුයි. මෙතන ජල විභවය වැඩි. ඒතර සාමාන්‍යයෙන් කිව්වේ මොකක්ද ජල විභවය කොහෙන්ද වැඩි තැනක ඉඳන් අඩු තැනකට ජලය එනවා මේ වගේ මොකක්ද අර්ධපාරගම්‍ය පටලයක් කරා. ඉතින් සෛල වල පටලය මොකද වෙන්නේ? අර්ධපාරගම්‍යයි. එතකොට මේකේ සාන්ද්‍රණය වැඩි වෙන්න මේ පැත්තට වතුර එනවා මොකද වෙන්නේ? වැඩි. ඒතර පෝෂක අවශෝෂණය වෙලා මේකේ සාන්ද්‍රණය වැඩි වීම ජලය මොකට දායක වෙනවද? ආශ්‍රුතියෙන් ගන්න හේතු වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද ඒක? අවසාන නිගමනය මෙච්චරයි. ජලය ප්‍රතිශෝෂණයේද අවශෝෂණයේද? අර ලීටර් 2 අවශෝෂණය. අර ලීටර් 7 ප්‍රතිශෝෂණය. එහෙනම් අවසාන නිගමනය ගත්ත හැකි නේ. මොකද්ද? වැඩිපුර කරන්නේ මොකද්ද කියලා ඇහුවොත් ප්‍රතිශෝෂණය. බලන්නකො හරි ලස්සනයි, පැහැදිලි, විද්‍යාත්මකයි, තර්කානුකූලයි. හරි. ඕගලන්ට කියලා දීලා තියෙනවද අර ඉස්සර O level මට්ටමේදී රචනාවක් හිම ලියනකොට එකම දේ ආය ආය ලියුවොත් ඒකට මොකක් කියලාද කියන්නේ? මොන දෝෂය කියලාද කියන්නේ? ඒකම ආය ආය ලියන. මොකද්ද? පුනරුද්දෝෂය. ඒ වගේ වෙලාද මෙතන? ශුද්ධාන්ත්‍රේ කෘත්‍යය. ඉතින් මෙච්චර වෙලා කතා කරෙත් මොකද්ද? ශුද්ධාන්ත්‍රේ කෘත්‍යය. ගිය සතියේ ඉඳන් මේ වෙනකම් කතා කරේ ශුද්ධාන්ත්‍රේ කෘත්‍යය. ඉතින් මේකම න්‍යාය. නෑ ශුද්ධාන්ත්‍රේ කෘත්‍යය කියලා ගත්තාම ළමයි අර ගොඩක් ගැඹුරට විග්‍රහ කරන් ආවනේ. මේ තියෙන්නේ සාරාංශය. බලන්න 1යි 2යි 3යි 4යි. ඇත්තම කියනවා නම් ප්‍රධාන කෘත්‍ය කීයයිද? 4යි. මොකද්ද? ආහාර රසායනිකව ජීර්ණය කිරීම, ජීර්ණය කරන ලද අන්තඵල හේවත් පෝෂක අවශෝෂණය. ඊළඟට ශුද්ධාන්ත්‍රයේ බිත්තියේ සංකෝචන මගින් ඇතිවන ක්‍රමාකුංචන තරංග ඔස්සේ ජීර්ණය වූ ආහාර ශුද්ධාන්ත්‍රයේ ඔස්සේ පරිවහනය හා ජීර්ණය නොවූ ආහාර මහාන්ත්‍රය දක්වා අරගෙන යන්නේක. ආහාර ක්‍රමාකුංචනයෙන් තල්ලු කරන් යනවා. හරි. මහාන්ත්‍රය දෙසට. අන්තරාසර්ග ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කර හෝමෝන ස්‍රාවය කිරීම. ග්‍රහණයෙන් ස්‍රාවය වෙන හෝමෝන දෙකයි මේක කලිනුත් කිව්වා කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටින්. එතකොට මට කියන්නකෝ ඔයිටත් වඩා කෙටියෙන්. ආහාර රසායනිකව ජීර්ණය කරයි. ජීර්ණයෙන් ලැබෙන ඵල අන්තඵල හේවත් පෝෂක අවශෝෂණය කරයි. දෙකයි. ඊට පස්සේ ක්‍රමාකුංචනයේ මගින් ජීර්ණයේ ඉතුරු වෙච්ච ආහාර ටික මහාන්ත්‍රය විතර තල්ලු කරයි. ඊළඟට ග්‍රහණීය කොටස මගින් ගත්තොත් හෝමෝන ස්‍රාවය කරයි. ශුද්ධාන්ත්‍රයේ ප්‍රධාන කෘත්‍යයන් කීයද? 4යි. ඒ අර සාරාංශය තියෙන්නේ. හරි. ඔතනින් ශුද්ධාන්ත්‍රය ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? මහ බඩවැල. මහාන්ත්‍රය. හරි. මහ බඩවැල. මහ බඩවැල ගත්තොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. මහ බඩවැල. හරි. මේ බලන්න පොඩ්ඩක්. මෙහෙම එනවා ශුද්ධාන්ත්‍රය. කොහොම ඇවිල්ලා මෙන්න මෙහෙම එක තැනකින් ශුද්ධාන්ත්‍රය මෙහෙම මහාන්ත්‍රයට විවෘත වෙනවා. බලාගන්න. මහාන්ත්‍රය කොහොම යනවා ඊට පස්සේ. මේ විවෘත වෙන තැන මෙහෙම වක්‍ර පිධානයකුත් තියෙනවා. ඇත්තටම ශුද්ධාන්ත්‍රයේ මේ හරියට කියන නම මතකයි නේද? ශේෂාන්ත්‍රිකය. මේ මල්ල වගේ එකට කියන්නේ උණ්ඩුකය කියලා. උණ්ඩුකය. මේ මල්ලෙන් තියෙනවා නිකන් පණුවෙක් වගේ ව්‍යුහයක් කොහොම කෙලවරින් වැහිච්ච. ඒක නම් දන්නවා හැමෝම. මොකද්ද? උණ්ඩුක පුච්චය ඇපෙන්ඩික්ස්. මේකට කියන්නේ සීකම් උණ්ඩුකය. මේකට කියන්නේ උණ්ඩුක පුච්චය. සමහර අය හිතන් ඉන්නේ උණ්ඩුක පුච්චයයි උණ්ඩුකයයි කියන්නේ එකමයි කියලා. නෑ මේක උණ්ඩුකය සීකම් එක මේක ඇපෙන්ඩික්ස් එක. උණ්ඩුක පුච්චය. මෙන්න මෙතන තියෙන කපාටයක්. කපාටයක් කියලා කියන්නේ වක්‍ර විධාන පේශියක්. ඒ කියන්නේ මෙහෙම. මේක කොහොම වහන්න පුළුවන්, කොහොම අරින්න පුළුවන්. අරින්න වහන්න පුළුවන්. හරි. පේශි වලින් හැදලා තියෙන සිනිඳු පේශි. ඒතර මේකෙන් එනවා ළමයි අර ජීර්ණය වෙලා අන්තඵල ටික උරාගෙන දැන් වැඩකට නැති රොඩ් හරිය. ඒක එන්නේ ක්‍රීම් එක වගේ. හරි. ඇවිල්ලා මෙහෙම මේකෙන් මේකට වැටෙනවා තොහ ගාලා වැටෙනවා. සද්දෙත් ඇහෙනවා. හරි. ඔව්. ක්‍රීම් එක වගේ කොහොම වෙලා තොහ ගාලා වැටෙනවා. ඒ වැටුණාට පස්සේ මේක සංකෝචනය වුණා කියන්නකෝ. ඒ ආහාර ආපහුම හිට යනවද? නෑ යන්නේ නෑ. මොකද මේක මේ පැත්තට යනකොට මෙහාට හැරෙන්නේ නෑ. ඒ යන්නේක වලක්වලා තියෙන්නේ. හරි. හරි.
ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ආහාර මේක දිගේ යනවා. මේක මෙහෙම යනවානේ. කොහොම ගිහින් මෙහෙම මම මේ බොහොම දල වශයෙන් අදින්නේ මේව හරි. කොහොම ගිහිල්ලා මෙතන ඉඩ මදි වුණා හරි. කොහොම. ඔන්න ඔහොමයි තියෙන්නේ මහාන්ත්‍රය හරි. ඔව්. එතකොට මට මෙන්න මෙහෙම දාන්න පුළුවන් මේ විදිහට මහාන්ත්‍රය. ඒක මම කොටස් තුනකට බෙදනවා හරි. උණ්ඩුකය. මේ බලන්න මේ වචනේ. ඕක කියවන්න ගිහිල්ලා අපි වරද්දලා කියවන්නේ මොකද්ද? මහාන්ත්‍රිකය. ඒකට කියන්නේ කෝලෝන් කියලා. කෝලෝන් හරි මහාන්ත්‍රිකය. උණ්ඩුකය කියන්නේ සීකම්නේ හරි. ඊට පස්සේ රෙක්ටම්. රෙක්ටම් කියලා කියන්නේ ගුද මාර්ගය. රෙක්ටම් කියන්නේ ගුද මාර්ගය. හරිනේ. ඊට පස්සේ දන්නවද මේ මහාන්ත්‍රිකය කියන එක කෝලෝන් කියන එක? කෝලෝන් කියන එක බෙදනවා 1යි 2යි 3යි 4කට බෙදනවා. මෙහෙම. ආරෝහණ මහාන්ත්‍රිකය. තීර්යක් මහාන්ත්‍රිකය. අවරෝහණ මහාන්ත්‍රිකය. සිග්මාකාර මහාන්ත්‍රිකය කියලා. මෙහෙම මෙතනින් පෙන්වන්න බලාගන්න. මෙහෙම උඩ අතට යන එක මොකද්ද? ආරෝහණ මහාන්ත්‍රිකය. ආමාශයට යටින් තිරස්ව යන එක මොකද්ද? තීර්යක් මහාන්ත්‍රිකය. තීර්යක් කියන්නේ තිරස්. ඊට පස්සේ පල්ලහැට එනවා මොකද්ද? අවරෝහණ මහාන්ත්‍රිකය. මෙන්න මෙතන ඉඳන් මෙහෙම තියෙනවනේ S අකුරක වගේ හැඩයට එකක් මෙන්න මෙහෙම මේ කොටස. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ මෙතෙන්ට වගේ වෙන එක. ඒක මොකද්ද? සිග්මාකාර මහාන්ත්‍රිකය. මෙන්න මේ කොටස මොකද්ද? ගුද මාර්ගයේ මෙතන තියෙන්නේ ගුදය. හරි. දැන් පැහැදිලිද ඒක? මහාන්ත්‍රය 1.5 මීටර පමණ දිගයි. හරිද? ඒකේ තියෙනවා උණ්ඩුකය, මහාන්ත්‍රිකය, ගුද මාර්ගය. හරි. එතකොට ඒකේ මහාන්ත්‍රිකය කියන එකේ තියෙනවා ආරෝහණ මහාන්ත්‍රිකය, තීර්යක් මහාන්ත්‍රිකය, අවරෝහණ මහාන්ත්‍රිකය, සිග්මාකාර මහාන්ත්‍රිකය කියලා හතරක්. හරි. ඕකේ මහ බඩවැල විතරක් ඇඳලා තියෙනවා. අපි බලමු මේක. මහ බඩවැල. ඉලියම් කියන්නේ මෙන්න මේ කෑල්ල. ශේෂාන්ත්‍රිකය. ශේෂාන්ත්‍රිකය. ඇපෙන්ඩික්ස් කියලා කියන්නේ උණ්ඩුකය. ලොකු රූපේ පහළ තියෙන ඇපෙන්ඩික්ස් කියන්නේ උණ්ඩුකය. සීකම් වැරදුනානේ. ඇපෙන්ඩික්ස් කියන්නේ උණ්ඩුක පුච්චය. ඇපෙන්ඩික්ස් කියන්නේ උණ්ඩුක පුච්චය. සීකම් කියන්නේ උණ්ඩුකය. සීකම් කියන්නේ උණ්ඩුකය. ඔය ටීනියා කෝලායි කියලා එකක් තියෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ A level වලට. හරි. අපි තව චුට්ටක් ඉතුරු කරලා තියාගමු. මෙතනින් එහාට ගියොත් ඉගෙන ගන්න. හරි. ඔක්කොම මෙහෙදි කළොත් මෙතනින් එහාට කරන්න දෙයක් නැති වෙනවනේ. හරි. ආන්න තියෙනවා අර වචනේ මොකද්ද? ascending colon. ආරෝහණ මහාන්ත්‍රිකය. ආරෝහණ මහාන්ත්‍රිකය. ආරෝහණ මහාන්ත්‍රිකය. transverse colon. තීර්යක් මහාන්ත්‍රිකය. තීර්යක් මහාන්ත්‍රිකය. තීර්යක් මහාන්ත්‍රිකය. අප්පට සිරි අවරෝහණ එක නම් කළම නැහැ. ascending තියනවා descending එක නැහැ. හරිද? ඒතර descending එක හොයාගන්න පුළුවන් මෙන්න මේ කොටස. මේ හරියෙන් ඊතලයක් ගහන්න. අවරෝහණ මහාන්ත්‍රිකය. සිග්මොයිඩ් කෝලෝන් කියන්නේ සිග්මාකාර මහාන්ත්‍රිකය. සිග්මාකාර මහාන්ත්‍රිකය. රෙක්ටම් කියන්නේ ගුද මාර්ගයේ, ඒනල් කැනල් කියන්නේ ගුදය. හරි. එතකොට උඩ තියෙන රූප සටහන මොකද්ද? ඒක නම් කලේ නෑනේ. ඒක අර වචන ටිකම තමයි තියෙන්නේ. මට ඕනි මොකක් පෙන්වන්නද? ඔබ හිතන විදිහට මම ඇයි ඒ උඩ රූප සටහන දැම්මේ? ඔව් මට ඕනි අස්ථි පද්ධතියයි, ආමාශයයි, අක්මාවයි ඔක්කොම එක මහාන්ත්‍රයේ පිහිටීම පෙන්වන්න. පැහැදිලිද ඔයගලන්ට? ඒ මහාන්ත්‍රයේ ඔයගලන්ට පේන ටික කහ පාටින් පාට කරන්න. අනිත් ඒවා මුකුත් පාට කරන්නේ නැහැ. උඩ රූපේ මහාන්ත්‍රය විතරක් ඈ. මහාන්ත්‍රේ කැපී පේන විදිහට පාට කරන්න කහ පාටින්. මහාන්ත්‍රය. ගොම ගෑවා වගේ කරන්න එපා ඈ. එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන් කොයි හරියද කොහොමද මොන විදිහටද මහාන්ත්‍රය තියෙන්නේ කියලා. අනිත් අවයව වලට සාපේක්ෂව එතකොට පේනවනේ නේද මහාන්ත්‍රයේ පිහිටීම කොහොමද කියලා. මැද තියෙන්නේ ශුද්‍රාන්ත්‍රය. එතකොට ශුද්‍රාන්ත්‍රයේ වටේට තමයි මහාන්ත්‍රය තියෙන්නේ. හරි. හරිද? මහාන්ත්‍රය කියලා ඔකට කිව්වට
දිගින් නම් මහා වෙන්නේ මොකද්ද? ශුද්‍රාන්ත්‍රය. ඒ කියන්නේ උතන ඕකට මහාන්ත්‍රය කියලා තියෙන දිග ගැන බලලා නෙමෙයි. මහා ශුද්‍රාන්ත්‍රයේ දිගින් කොච්චරද කියන්නේ මීටර් 6ක්. මේක කොච්චරයිද මීටර් 1.5යි. ඕකේ මහත වැඩි හින්දා තමයි මහාන්ත්‍රය කියලා තියෙන්නේ. හරි. හරිනේ. මේ කලින් සිලබස් එකේ ඉස්සර දිවිජ සිලබස් එකේ මහාන්ත්‍රයේ හරස්කඩ තිබුණා. ශුද්‍රාන්ත්‍රයේ හරස්කඩ තිබුණා. ආමාශයේ හරස්කඩ තිබුණා. අන්න ස්රෝතයේ හරස්කඩ තියෙන ඔක්කොම අයින් කරලා දාලා තියෙනවා. ඒ ඕන්නේ. හරස්කඩ වල ඕන්නේ. නැත්නම් මහාන්ත්‍රයේ හරස්කඩ තිබුණා නැති අපි ඇඳලා නම් කරන්න ඕනේ මහාන්ත්‍රයේ බිත්තියේ ස්තර තියෙනවා ඒ ඔක්කොම හරි. ඒවා අයින් කරලා තියෙන්නේ හරි. ඒකට හේතුව තමයි මේ කැම්බල්ගේ බයොලොජි පොතේ ඒවා මොනවා කරලා නැද්ද විස්තර කරලා නැහැ. කැම්බල් විස්තර කරේ නැත්නම් අපි ගන්නෙත් නැහැ. හරි. ඒ කියන්නේ ඒකේ හරස්කඩ වැදගත් නැහැ කියන එක නෙමෙයි හොඳේ. දැන් නැහැ ඒක. ඒ හින්දා සමහර වෙලාවල් වලට මේ දැන් මම ඕකේ අගට දාලා තියෙනවනේ විභාග ප්‍රශ්න. විභාග ප්‍රශ්න වල මාකින් ස්කීම් එකක් දාන්න තිබුණා. දැම්මොත් වැඩි අවුල් වෙනවා. මොකද එක සැරයක් මහාන්ත්‍රය ගැන අහලා තිනවා. එතකොට ඒකේ මොකක් බලලා තිනවද? රූපෙකුත් බලලා තිනවා මොකද්ද? හරස්කඩක් මහාන්ත්‍රය. ඒක අඳින්න ඕනේ. ඒකට ලකුණු දීලා තිනවා. දැන් කියන්නේ මහාන්ත්‍රය හරස්කඩක් අඳින්න කියලා. හැබැයි ඔබ පරණ මාකින් ස්කීම් බැලුවොත් මේ මහාන්ත්‍රය හරස්කඩක් ඇඳලා තිනකොට දැන් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ අපිට එහෙම ඉගෙනුවේ නැහැ නේ කියලා. හරිද? දැන් එහෙම උගන්වන්න කියලා නැති නිසායි. හරි. ඔව්. නැත්නම් හරස්කඩ ඉස්සර ඇඳා. හරි. දැන් එහෙම බලපුවම ලේසි වැඩි. හරි. හරි. දැන් අපි ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවේ කියන්නේ 22 වෙනි පිටුවේ 15 22 පිටුවේ 15 තියෙන රූපේ ඔබ හිතන්නේ මොකද්ද? මෙහෙම මෙන්න මේ හරිය පෙන්ලා තියෙන මෙන්න මේ ටික මෙහෙම කපලා ඇතුළ පෙන්ලා තියෙන හරි. ඔව්. ඒකේ ටර්මිනල් ඉලියම් කියලා තියෙනවනේ. ඒක නම් කරන්න ශේෂාන්ත්‍රිකය vermiform appendix කියලා තියෙනවනේ. ඒක උණ්ඩුක පුච්චය. පණුවෙක් වගේ. opening of vermiform appendix. ඒ කියන්නේ අර මේ ඒ උණ්ඩුක පුච්චයේ විවෘත වන ස්ථානයේ ඇතුලේ. උණ්ඩුක පුච්චයේ විවෘත වන ස්ථානයේ. සීකම් කියලා කියන්නේ උණ්ඩුකය. ඊලියෝසීකල් වෑල් කියලා තියෙනව නේද? ඒක ඊලියෝසීකල් වෑල් කියලා තියෙන්නේ. ඒක ශේෂාන්ත්‍රික උණ්ඩුක කපාටය. ශේෂාන්ත්‍රික උණ්ඩුක කපාටය. ශේෂාන්ත්‍රික උණ්ඩුක කපාටය. ශේෂාන්ත්‍රික උණ්ඩුක කපාටය. ascending colon කියලා කියන්නේ අවරෝහණද ආරෝහණද? උඩට යන එක ආරෝහණ මහාන්ත්‍රිකය. හරි. අර උඩින් තියෙන රූප සටහන මොකද්ද? ඒක මට නිකන් ඉන්න බැරි කමට ඒව දාලා තියෙන්නේ. හරි. ඔව්. මේමයි හරි. ඒක ඉතින් අනිවාර්යෙන්ම මේ කලින් විභාගවල අහපු දෙයක් හින්දා මට ඒක කියන්නමයි හිතෙන්නේ. හැබැයි නෝට් එකට දාලා නැහැ මං. මෙන්න මේක මේක නිකන් මතක තියාගන්න මෙහෙම හොඳේ. ඔව්. මෙහෙම හොඳට අහගන්න මෙහෙම. බඩවැලේ දැන් අන්න ස්රෝතය වුණත් ආමාශය වුණත් සුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රය හැම එකක්ම කපපුවාම පටක ස්තරවල නම් සමානයි. ඒ කියන්නේ එළියෙන්ම තියෙන මස්තු පටලය හොඳේ. එළියෙම ලියන්න එපා මොකද හරි එළියෙම තියෙන මස්තු පටලය. ඊට පස්සේ තියෙනවා පේශිචෝලය කියලා එකක්. ඒ පේශිචෝලයේ තියෙනවා මෙහෙම අන්වායාම පේශි ස්තරයකුයි ඊට පස්සේ මෙහෙම වෘත්තාකාර පේශි ස්තරයකුයි මෙහෙම තියෙන. හරිද? පැහැදිලිද ඒක? ඒක ආමාශයේ පේශි ස්තර තුනක් තියෙනවා. අන්වායාම වෘත්තාකාර ඇල පේශි කියලා. අන්න ස්රෝතයේ මේ දෙක තියෙනවා. ශුද්‍රාන්ත්‍රයේත් මේ දෙක තියෙනවා. මහාන්ත්‍රයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. වෘත්තාකාර පේශි ස්තරය තියෙනවා. අන්වායාම පේශි ස්තරය තියෙන්නේ අමුතු විදියකට. අන්වායාම පේශි ස්තරය මෙහෙම සම්පූර්ණයෙන්ම රවුමට නැහැ. ඒක තියෙන්නේ මේ වගේ හරි. මෙහෙම. ඒ ටිකේ විතරයි පේශි තියෙන්නේ ඔහොම. මේ ටිකේ තියෙන සම්බන්ධක පටක. ඒක හින්දා මේක තනි රවුමක් වෙන්නේ නැහැ. තනින් තන වල ගහනවා ඔහොම. ඒක නේද ඒකේ තිබුණ එක අර නිකන් මෙහෙම. හරි. ඒකයි. ඕකේ තියෙනවා ඒ පේශි අන්වායාම පේශි මෙහෙම තියෙන්නේ. මේ ශුද්‍රා මේ මහාන්ත්‍රයේ දිගේ මේ වගේ මොනවා විදිහටද මේවා තියෙන්නේ? මෙහෙම පටි විදිහට තියෙන්නේ ඔහොම. පටි විදිහට තියෙන්නේ. හරි. ඒ කියන්නේ මොකද්ද කියන්නේ දැනගන්න ඕනේ. මහාන්ත්‍රයේ බිත්තියේ අන්වායාම පේශි ස්තරය සන්තතිකව රවුමටම නැහැ. තැන් තුනක මොනවා තුනක් විදිහට තියෙන්නේ. පටි තුනක් විදිහට තියෙන්නේ. ඕකේ පැහැදිලිව පේන තියෙනවා නේද පටි තුනක්. මේ ඒවයේ නමත් ඉස්සර කතා කළා. ඒවා බහුවර්ණ වලත් තියෙනවා මේවට කිව්වේ මෙහෙම. කෝලී පටි කියලා. මොන පටි? කෝලී පටි කියලා කිව්වේ. හරිද? ඔව්. ඕකේ තියෙනව නේද එහෙම නම් කරලා.
ඒ නම නම් පාවිච්චි කළා නෑ. ඔව්. මේ මෙඩිසින් වල තියෙන පොතකින් ගත් එකකින්ද මේ සංකීර්ණ වචන තියෙන්නේ. හරි. ඔබට පේනවාද පටි තුනක් තියෙනවා කියලා. හරි. ඔව්. එතනින් අවුනම් ලියලා තියන්න මෙහෙම. ඒ නෝට් එකක් නැතුව ඒ කියන්නේ මේ ප්‍රූෆ් එක සටහන ගාවකින් ලියලා තියන්නකෝ මේ පැත්තකින් දකුණු පැත්තෙන් වගේ ලියලා තියන්න මෙහෙම. මෙහෙම ලියන්න මහාන්ත්‍රයේ පේශිචෝලයේ මහාන්ත්‍රයේ පේශිචෝලයේ මහාන්ත්‍රයේ පේශිචෝලයේ අන්වායාම පේශිස්තරය අන්වායාම පේශිස්තරය සන්තතිකව නොපවතින අතර සන්තතිකව නොපවතින අතර සන්තතිකව නොපවතින අතර අන්වායාම පේශිපටි 3ක් ලෙස පමණක් ඇත. අන්වායාම පේශිපටි 3ක් ලෙස පමණක් ඇත. අන්වායාම පේශිපටි 3ක් ලෙස පමණක් ඇත. ඒවා කෝලීපටි ලෙස හඳුන්වයි. ඒවා කෝලීපටි ලෙස හඳුන්වයි. කෝලීපටි ලෙස හඳුන්වයි. දැන් ඔකට කාට හරි කියන්න පුළුවන් out of syllabus උගන්නලා කියලා. ඔව්. syllabus එකේ නෑ. හැබැයි ඉස්සර තිබුණා. ඉස්සර තිබුණ නිසා පාස් පේපර්ස් වල බහුවර්ණ වල තියෙනවා. ආහාර මාර්ගයේ කෝලීපටි දැකිය හැක්කේ එහෙම තියෙනවා. හරි. ඉතින් මම දන්නේ හිටි ගමන් පේපර් එක හදන කෙනාට කල්පනා වෙලා ඇහුවොත් බැරි වෙලාවක්වත් පැහැදිලි දෙයක. දැනගෙන තියෙන එක හොඳයි. හරි. අපි දැන් ආපහු යමු 20 වෙනි පිටුවට. හරි. මාත් එක්කම බලාගෙන යමු ආහාර මාර්ගයේ සුද්‍රාන්ත්‍රයට විදුරව පිහිටි පර්යන්ත අග්‍ර කොටස මහාන්ත්‍රය වේ. මහාන්ත්‍රය 1.5ක් පමණ දිගු ව්‍යුහයක් වන අතර උදර කුහරය තුල පිහිටයි. මහාන්ත්‍රයේ උණ්ඩුකයෙන් ආරම්භ වී බෙහෙවින් දඟර ගැසුණු සුද්‍රාන්ත්‍රයේ වටා ගමන් කර ගුදයෙන් අවසන් වේ. මහාන්ත්‍රයේ කොටස් තුනකින් සමන්විත වේ. උණ්ඩුකය, මහාන්ත්‍රකය නෙමෙයි මහාන්ත්‍රිකය ගුද මාර්ගය. මේ තියෙන එක සම්පූර්ණයෙන්ම මේ මහාන්ත්‍රයේ කොටස් තුනයි උණ්ඩුකය, මහාන්ත්‍රිකය ගුද මාර්ගය. මහාන්ත්‍රිකයේ කොටස් හතරයි. මොකද්ද? ආරෝහණ මහාන්ත්‍රිකය, තීර්යක් මහාන්ත්‍රිකය, අවරෝහණ මහාන්ත්‍රිකය, සිග්මාකාර මහාන්ත්‍රිකය. හරිනේ? දැන් බලාගෙන යමු. ශුද්‍රාන්ත්‍රයේ මහාන්ත්‍රයේ සමග ටී හැඩති සංදියකින් සම්බන්ධ වේ. ඒ මොකද? ටී මොකද ටී? මේ මෙතන ටී ජොයින්ට් එකක් තියෙනවා කියලා කියන්නේ. හරි. මේ මෙහෙම ගහලා මෙහෙම ගහනවා. අර පයිප් වෑද්දුම් කරනකොට හાર્ඩ්වෙයාර් වල තියෙන්නේ මොනවද? එල්බෝ එක තියෙනවා, ටී සොකට් එක තියෙනවා. හරිද? ඒ වගේ මෙතන ටී සම්බන්ධයක් කොහොම හරි. මේක මෙහෙ අතර තියෙනවනේ මෙහෙම මේ පැත්තේ මෙහෙක ඇවිල්ලා වෙනාම ටී අකුරක හැඩි සංදියක් තියෙනවා. හරි. එම සම්බන්ධ වන ස්ථානයේ ශේෂාන්ත්‍රික උණ්ඩුක වක්‍රපිදානය පිහිටා ඇත. ඒක කියවනේ හරිනේ. ටී හැඩති සංදියේ එක් බාහුවක් මහාන්ත්‍රිකය වන අතර අනෙක් බාහුව උණ්ඩුකය වේ. මේ ටී අකුර හැදෙන්නේ ඉංග්‍රීසි බාහු දෙකකින්. මෙහෙම එක බාහුවක්, මෙහෙම අනිත් බාහුව. මහාන්ත්‍රය මේ බාහුව, ශුද්‍රාන්ත්‍රය මේ බාහුව. හරි. උණ්ඩුකය මහාන්ත්‍රයේ මුල් කොටස වේ. කුඩා මඩි ආකාර ව්‍යුහයක මේ තියෙන්නේ. මඩියක් වගේ උණ්ඩුකය. හරි. ඒක තමයි මුල් කොටස. හරි. උණ්ඩුකයෙන් ආරම්භ වන ඇඟිලි වැනි ප්‍රසරය උණ්ඩුක පුච්ඡය වේ. එය කෙලවරක් සංවෘත වූ කුඩා නාලාකාර ව්‍යුහයක. මේ කෙලවර වැහිලානේ. මේ පැත්තෙන් ඕපන් වුණාට හරි. උණ්ඩුකය මගින් නොසැලකිය හැකි ප්‍රමාණයේ ප්‍රතිශක්ති කෘත්‍යයක් ඉටු වේ. මේ මොකද්ද? තාම ප්‍රතිශක්තිය පාඩම කරේ නෑනේ. යම් කිසි ආකාරයකට මේ උණ්ඩුකය මගින් ප්‍රතිශක්ති කෘත්‍යයක් ඉටු කරනවලු. ප්‍රතිශක්ති කෘත්‍ය කියන්නේ මොකද්ද? සුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරන එක. මේ උණ්ඩුකය ඔව්. මේ උණ්ඩුකය එහෙම කරනවද? ඔව්. ඒ කොහොමද? ඔව් මෙහෙමයි ඒක කරන්නේ. මේ උණ්ඩුකය කියන හරියේ මේ බිත්තියේ තියෙනවා වසා ගැටිති ගොඩක්. ගොඩාක් තියෙනවා වසා ගැටිති. ඒ වසා ගැටිති වලින් තමයි මොනවා වෙන්නද කියන්නේ? ඒ ප්‍රතිශක්තිය ඇති කරන්නේ. ඒක විශේෂයෙන් උණ්ඩුකයේ විශේෂ කාර්යයක් නෙමෙයි. හරි? ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙනවා මොකක්ද එකක්? මොකද්ද? උණ්ඩුකය විශේෂයෙන් ශාක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආහාරයට ගනු ලබන ජීවීන්ගේ අධිග්‍රහණය කළ ආහාර ද්‍රව්‍ය පැසීම සිදු කිරීමට වැදගත් වේ. හැබැයි පුතෝ ඔය කියන්නේ මිනිසා ගැන නෙමෙයි. එහෙනම් එතන දාන්න උදාහරණ හාව. හාව මොනවද කන්නේ? කැරට් එහෙමද? ඒ කැරට් කියන්නේ ඌ ආසම જાතියනේ. හරිද? කැරට් නැතිකොට තනකොළ වුණත් කනවා ඈ. පැහැදිලිද ඒක?
ශාක ද්‍රව්‍ය ජීර්ණය කරන්න හාවගේ උණ්ඩුකය මේ වගේ හැදිලා තියෙනවා. හරිද? මෙහෙම. උගේ උණ්ඩුකය මේ වගේ හරි. උණ්ඩුක පුච්චය මේ වගේ හරි. ඔහොම. ලොකුවට තියෙනවා. හරි. ඔය ටිකේ තමයි උගේ ශාක ද්‍රව්‍ය ටික මොනවා කරන්නේ? ජීර්ණය කරන්නේ. පැසීම කියන්නේ. පැසීම කියන්නේ මෙතන ඇත්තටම සෙලියුලෝස් සුත්‍රජීවීන්ගේ පැසීම් ක්‍රියාවලිය මගින් තමයි මොනවා කරන්නේ? ජීර්ණය කරන්නේ. හරි. උගේ එන්සයිම් වලින් නෙමෙයි. මේකේ ඉන්න බැක්ටීරියාවන්ගේ පැසීමේ ක්‍රියාවෙන් තමයි සෙලියුලෝස් ජීර්ණය කරන්නේ. ඕකට උදාහරණයට හරක ලිව්වොත් වැරදිද? වැරදි. හරි. හරක තනකොළ කන්නේ නැහැ එහෙමද? කනවා. ඒතර හරකගේ කන තනකොළ ජීර්ණය වෙන්නේ කොහෙද? ඕක ඔයිට කලින් මම කිව්වනේ. හරකගේ තියෙන ආමාශයේදී තමයි ඒක ජීර්ණය වෙන්නේ. ඔය බඩවැල දිහා යන්න ඕනේ නැහැ. හරි. මොකද හරකගේ ආමාශය නැවත මතක් කළොත් මුල හරියදීම මම කිව්වා මේක. හරි. හරි. හරකගේ ආමාශය ආයි කමන්නේ ඇඳලා වෙන්නම්කො මේ. කොහොම. කුටීර 4යි 1 2 3 4. HCl හදන්නේ මේකෙන් විතරයි. හරිද? අර අනිත් ඒවායින් මුකුත් එන්සයිම හෝ HCl හදන්නේ නැහැ. ඒ නිසා ඌට ඒ ටිකේ හොඳට තනකොළ කාපු ඒවා ගබඩා කරගෙන හොඳට ජීර්ණය කරගන්න පුළුවන්. මලු 3ක් තියෙනවා. හරි. 3 bag full. බෑග් 3ක් තියෙනවා. ඒක ඔව්. මේ හරක විතරද එහෙම? නෑ. හරක, එළුවා, බැටළුවා ඒ සෙට් එක මේ වගේ. හරි. හැබැයි උන්ගේ තියෙන විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද විශේෂත්වය? මොකද විශේෂත්වය? කාලා ඉවර වෙලා ටිකකින් විවේක අරගෙන බෑග් 3ම ෆුල් වුණාම හරිද? ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ? පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා පිට කනවා එහෙම. මොකද කරන්නේ? අර කුටීර 3 ගබඩා වෙලා තියෙන්නේ නිකන් වැඩි හපන්න නැතුව ගිලගෙන ගිය තනකොළ. ඊට පස්සේ මොකද කරන්නේ? ගල ගන්නවා. හරිද? අරගෙන ඊට හපනවා. ආයෙ ගිලිනවා. අපි උන්ට කියන්නේ මොකද? වමාරා කන සතුන්. උන්ගේ ආමාශය ඒකට හැඩ ගැහිලා හින්දා මේකේ අවශ්‍යතාවයක් නැහැ. හාව වමාරලා කන්නේ බලන්න කොයි වෙලාවකවත්. හරි. උගේ තියෙන්නේ මේ විදිහට. හරි. මේ හරියට ගියේව වමාරනවා කියන එක ලේසිත් නැහැ. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද මහාන්ත්‍රයේ තියෙන ඒවා වමාරන්න. මහාන්ත්‍රය කියම මල ද්‍රව්‍ය වගේ මල ද්‍රව්‍ය වලට පත් වෙලා තියෙන්නේ. හරි. කොහොමද මල ද්‍රව්‍ය කටින් වැම ඇරුවොත් එහෙම. ඒකයි හරි. අප්පිරියත් හිතෙනවනේ. කමන්නේ. අප්පිරිය හිතුනහමත් මතක හිටිනවා. හරි. ඊට පස්සේ බලන්න මහාන්ත්‍රකය නෙමෙයි ළමයි මහාන්ත්‍රිකය. මහාන්ත්‍රිකය මහාන්ත්‍රයේ දෙවැනි කොටස වේ. මේ දිගු නාලාකාර ව්‍යුහයකි. මේ උණ්ඩුකයෙන් ආරම්භ වී ශුද්‍රාන්ත්‍රය වටා ගමන් කර ගුද මාර්ගයේ තෙක් විහිදේ. මේ ප්‍රධාන කොටස් 4කින් සමන්විත වේ. ඒකට දාන්න 1 2 3 4 කියලා. ආරෝහණ තීර්යක් අවරෝහණ සිග්මාකාර. ඊට පස්සේ ගුද මාර්ගයේ මහාන්ත්‍රයේ අපර කොටස වේ. ගුද මාර්ගයේ මහාන්ත්‍රයේ අපර කොටස වේ. ගුද මාර්ගයේ කෙළවර ගුදය පිහිටයි. ගුද මාර්ගය හා ගුදය අතර අභ්‍යන්තර හා බාහිර ගුද වක්‍රපිධාන දෙකක් ඇත. මෙම වක්‍රපිධාන මගින් මල පරිවහනය යාමනය කරයි. මේක මං හිතනවා මම මීට කලින් ඔයගලන්ට කිව්වා කියලා. කමන්නේ ආයසරයක් බලමු. සිග්මාකාරය කොහොම ඇවිත් මේ සිග්මාකාරය මේ ගුද මාර්ගය මේකේ තියෙනවා මෙන්න මෙහෙම වක්‍රපිධාන පේශියක්. ඔය වක්‍රපිධාන පේශිය කියලා කියන්නේ මේ මෙහෙමනේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ ගුද මාර්ගයේ නම් වක්‍රපිධාන පේශිය තියෙන්නේ කොහොම? මම කැපුවේ මේක මෙහෙම. මෙහෙම පල්ලහැට. ඒතකොට මෙතනිනුයි විතරයි වක්‍රපිධාන පේශිය පේන්නේ. හරි. මේ තියෙන එක මේක මෙහෙම වටේට යනවාම හරි. ඔව්. ඒකට පිටතින් ආයෙත් එකක් තියෙනවා. මෙහෙම. මේකට පිටතින් තව එකක් තියෙනවා. දැන් මේකට කියන්න පුළුවන් අභ්‍යන්තර ගුද වක්‍රපිධාන පේශිය, බාහිර ගුද වක්‍රපිධාන පේශිය. පේශි දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම ගුද මාර්ගයේ තියෙනවා නම් මේ ගුද මාර්ගයේ නම් මෙහෙම තියෙනවා අභ්‍යන්තර ගුද වක්‍රපිධාන පේශිය, මෙහෙම තියෙනවා බාහිර ගුද වක්‍රපිධාන පේශිය. මෙහෙම දෙකක් දාලා තියෙනවා. මේක සිනිඳු පේශි වලින් හැදිලා තියෙන්නේ, මේක කංකාල පේශි වලින් හැදිලා තියෙන්නේ. හරි. ඒකට හේතුව තමයි දැන් මේ මල ද්‍රව්‍ය මේකෙන් එළියට යන්න පහළට එළියට එන්න උත්සාහ කළොත් මේන් ටක් ගාලා පණිවිඩයක් යවනවා මොලේට මල පහ වෙන්නයි යන්නේ කියලා. හරි. එතකොට දැන් මෙතන සිනිඳු පේශි විතරක් නම් තිබුණේ. සිනිඳු පේශි වලින් අපිට ඉච්ඡානුගතව මොනවා කරන්න බෑද? පාලනය කරන්න බෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? පිටින් දාලා තිනවා මොකද්ද? මේ කංකාල පේශියක්. හරි. එතකොට අපිට ආරක්ෂිත ස්ථානයකට දුව ගන්නකම් මෙහෙම මේක ඇරෙන එක මේ ගුද මාර්ගයේ විවෘත වෙන එක මෙහෙම වලක්වලා තියාගන්න පුළුවන්. පැහැදිලිද ඒක? ඔව් එහෙම එකක් නොතිබුණා නම් මග හැලෙනවා. හරි. ඒකයි ප්‍රශ්න. පැහැදිලිද ඒක? ඔය ටොයිලට් එකට යන්න කලින් මගේ හැලි යන්න වෙන්නේ. හරි. ඒක මහා බ්‍රහ්මයා කල්පනා කරලා බලලා තියෙනවා ඒවා අපහසුතාවක් ඇති වෙන එක වළක්වන්න ඒකට එහෙම කරලා තියෙනවා. හරි. හරි. මහාන්ත්‍රයේ කෘත්‍ය.
ටක් ගාලා ඉවරුණානේ මහාන්ත්‍රයෝ. මහාන්ත්‍රය තුලදී ජල අවශෝෂණය සම්පූර්ණ කිරීම. අවශෝෂණය ඇල ඉරක් ප්‍රතිශෝෂණය දෙකම දාන්න. අවශෝෂණය කිව්වත් හරි ප්‍රතිශෝෂණය කිව්වත් හරි දෙකම හරි. මහාන්ත්‍රයේ සහජීවීව වාසය කරන බැක්ටීරියාවල දායකත්වයෙන් විටමින් B සංකීර්ණය ඒ කියන්නේ ඔය ඇත්තටම මෙතන දාලා තියෙන විටමින් B සංකීර්ණය බයෝටින් ෆෝලික් අම්ලය කියලා තියෙනවානේ. ඒ කියන්නේ මෙහෙම ඇත්තට මේක එන්න ඕනේ හරි. බයෝටින් කියන්නේත් මොකටයි අයිති එකක්ද කියන්නකෝ? විටමින් B සංකීර්ණයට අයිති එකක්. ෆෝලික් අම්ලය කියන්නේ ඒත් විටමින් B සංකීර්ණයට අයිති එකක්. හරි. විටමින් B සංකීර්ණය වරහන් ඇතුලේ ආවනම් හරි බයෝටින් ෆෝලික් අම්ලය. දැන් මම කියන දේ තේරෙනවනේ? ඔව්. විටමින් B සංකීර්ණය ඒකේ තමයි බයෝටින් ෆෝලික් අම්ලය තියෙන්නේ. හරි. අනිත් එක තමයි මේක. විටමින් K. ඒ කියන්නේ මෙහෙම මේ B සංකීර්ණයට අයිති විටමින් වලින් බයෝටින් කියන එකයි ෆෝලික් අම්ලය කියන එකයි සහ විටමින් K. හරිනේ? ඕක මෙහෙම ආවනම් හරි. විටමින් B සංකීර්ණයට අයත් බයෝටින් සහ ෆෝලික් අම්ලයත් විටමින් K සංශ්ලේෂණය සිදු වේ. මේ බලන්න මෙහෙ. ඔබ අහලා තියෙනවනේ අපේ ඇඟේ ඉන්නවා කියලා කවුද? බැක්ටීරියාව ඇඟ ඇතුලේ. මේ අපේ මහාන්ත්‍රය ඇතුලේ තමයි අති විශාල බැක්ටීරියා ප්‍රමාණයක් ඉන්නවා. මාර විශාල ප්‍රමාණයක් හරි. අති විශාල බැක්ටීරියා ප්‍රමාණයක් ඉන්නවා. මේ ඉතින් උන්ට කෑම අර අපේ මල ද්‍රව්‍ය තියෙන අපිට ජීර්ණය කරලා ඉවර කරන්න බැරි වෙච්ච ටික ඒ ටික තමයි ආහාරයට ගන්න. අති විශාල ගහණයක් ඉන්නවා. හරි. මහාන්ත්‍රය ඇතුලේ හරියට බැක්ටීරියාව ඉන්නවා. සූත්‍රාන්ත්‍රය ඇතුලේ නැත්තේ ඇයි? ඉන්න අමාරුයි. ඇයි දන්නවද ඉන්න අමාරු? එන්සයිම් වල සාන්ද්‍රණය නම් වැඩිනේ. එතකොට හරි අමාරුයි ඉන්න. පිත්තියුෂ ඇවිල්ලා ඒවා සාන්ද්‍ර වෙනවනේ. සාන්ද්‍ර වෙනවනේ එනකොට. දැන් ඔය හරියට එනකොට මොනවා වෙලාද? ඔක්කොම තනුක වෙලානේ. හරිද? එන්සයිම් වල ක්‍රියාකාරීත්වයත් ඉවර වෙලා දැන්. ඒ හින්දා ආමාශයේ ඉන්න බැයිද? ආමාශෙත් ඉන්න පුළුවන් අය ඉන්නවා. නමුත් සාමාන්‍ය අය ඉන්න අමාරුයි. ඇයි? pH එකේ බොහොම ආම්ලිකයිනේ. එතකොට ඉන්න හොඳම හරිය තමයි කොහෙද? මහාන්තරේ. මම ඔබෙන් මෙහෙම ඇහුවොත්. ගර්භාෂය ඇතුලේ ඉන්නකොට දරුවෙක් එයාගේ මහාන්තරය ඇතුලේ මේ බැක්ටීරියාව ඉන්නවද? හොඳ ප්‍රශ්නයක්. ගර්භාෂය ඇතුලේ ළමෙක් ඉන්නකොට එයාගේ මහාන්තරය ඇතුලේ මේ බැක්ටීරියාව ඉන්නවද? නැහැ. එකෙක්වත් නැහැ. හරි. ඉපදිච්ච ගමන් බැලුවාමත් නැහැ. සතියක් දෙකක් විතර යනකොට තමයි මොකක් වෙන්නද? ඉන්නේ. ඒක කොහොමද වෙන්නේ? ඒ කොහොමද මේ බැක්ටීරියාව එතන එහෙම එන්නේ? ඇත්තම කියනවා නම් ඇතුලේ හැදෙනව නෙමෙයි. මොකක් වෙනවද? එළියෙන් ඇතුලට යනවා. කොහොමද යන්නේ? මේ බැක්ටීරියා කොහොමද යන්නේ? ආහාරات එක්ක යන්නේ. හරි? එතකොට ඔන්න තමයි ඒක අපිරිය හිතෙන තැන. හරි? කොහොමද එයාගේ ආහාර වලට බැක්ටීරියාව එන්නේ? අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ මල ද්‍රව්‍ය වලින්. ඉතින් මල ද්‍රව්‍ය දිය කරලා පොනවා ළමයාට. එහෙම නොකලාට සමහර විට ඒ බැක්ටීරියාව වතුරේ. එතකොට එයාගේ පාවිච්චි කරන හැඳි අනම්මනම් ඒවයි ඉන්නවා. මේ පරිසරයේ ඕනි තරම් ඉන්නවා මිනිසාගෙන් එළියට ගිය බැක්ටීරියාව. හරි? උන් තමයි අර ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ සෑහෙන කාලයකට පස්සේ ඉපතින් කාලයකට පස්සේ තමයි හැමිනේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ මේ ඇතුළට ගියයි කියලා එහෙම අවුලකුත් නැහැ. ඒක ඉන්න එක හොඳයි. හරි? මේක ඉන්න ගමන් අපේ මල ද්‍රව්‍ය කකා ඉන්න ගමන් උන් පැහැදිලිද? ඔව්. මොනවද නිපදවන්නේ? අර කිව්ව විටමින් B, විටමින් K නිපදවනවා. ඕක අපි හඳුන්වන්නේ සහජීවී සම්බන්ධයක් කියලා. හරි? right. ඒක බලමු ඊළඟ එක. මහාන්ත්‍රයේ බිත්තිවල පේශි සංකෝචන මගින් ඇති කරන ක්‍රමාකුංචන චලන ඔස්සේ මල ද්‍රව්‍ය මහාන්ත්‍රය තුලින් ගුද මාර්ගය දක්වා පරිවහණය වීම. මල ද්‍රව්‍ය නිපදවනවා, මල ද්‍රව්‍ය පරිවහණය කරනවා. ගුද මාර්ගයෙන් මල ද්‍රව්‍ය පිට කරන තෙක් ගබඩා කිරීම කරනවා. ප්‍රබල සංකෝචන මගින් මල පිට කිරීම ආරම්භ කිරීම. මොකද ළමයි මේ ප්‍රබල සංකෝචන මගින් මේ ටිකේ ගුද මාර්ගයේ කොටසේ මල ද්‍රව්‍ය ගබඩා කරලා තියෙනවා. ප්‍රබල සංකෝචන මගින් මල ද්‍රව්‍ය පිට කරනවා. ඒ මොනවද ප්‍රබල සංකෝචන කියන්නේ? තටමන එක. ඔයන වරන් ඇතුළේ ඉල්ලලා දෙන තටමීම කියලා. හරි. ඒතකොට මතක් වෙනවා ටක් ගාලා. හරි. එහෙනම් මොකක් ඉවරයිද? මොකක්ද ඉවර? ආහාර ජීර්ණ පද්ධතියේ හරිද? ආහාර මාර්ගය කියන කොටස උතනින් ඉවරයි. ඒකට අයිති ඒවා තමයි මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ශුද්‍රාන්ත්‍රය, මහාන්ත්‍රය. මතකද ආහාර ජීර්ණ පද්ධතිය ඉස්සෙල්ලාම කොටස් දෙකකට වෙන් කළා. මොනවද? ආහාර මාර්ගය, ආහාර මාර්ගයේ ආශ්‍රිත මොනවද? ග්‍රන්ථි. මතකයිනේ? ඔව්. ඒතර ආහාර මාර්ගයට අයිති ටික ඉවරයි ඈ. දැන් එහෙනම් තියෙන්නේ ආහාර මාර්ගයේ ආශ්‍රිත ග්‍රන්ථි. ග්‍රන්ථි වශයෙන් තියෙන ප්‍රධාන වශයෙන් දෙකයි. මොනවද මේ දෙක?
අග්න්‍යාසයයි අක්මාවයි. ඔය දෙක තමයි තියෙන්නේ. හරි. හරි. අපි එකෙන් අග්න්‍යාසය ගැන බලමු. ඉස්සෙල්ලා තියෙන අග්න්‍යාසයනේ පැන්ක්‍රියස්. පැන්ක්‍රියස් කියන එක ගැන බලමු අපි. හරි. පැන්ක්‍රියස් එක තියෙන්නේ කොහොමද? හරි දැන් අනිත් එක නවත්තලා අඳින්න කිව්වේ නැහැ මම තාම මුකුත්. මේ බලන්න දැන් හරි. ඔව්. මේ බලන්න හරි. අග්න්‍යාසය කියන එක තියෙන තැන ගත්තොත් මේ උදර කුහරයේ මේ හරිය තියෙන ආමාශයනේ බඩ පිට බලන්න එපා මෙහෙ බලන්න. ආමාශයට පහලින් තියෙන්නේ හරිද? මේක මේ මුල හරිය ලොකුයි අර කෙලවරට යනකොට හීනි වෙන කේතුවක් හැඩති ග්‍රන්ථියක් හරි. මේක මේ හරිය ටිකක් මහතයි හරි. මෙන්න මේ මහත හරියට කියනවා අග්න්‍යාසයේ හිස කොටස කියලා හරිද? මේකට කියන්නේ හිස කියලා ඈ. මේකට හිස කියලා කියන්නේ හරි. මේ හරිය මේ මැද හරියට කියනවා දේහය කියලා. මේ කෙලවර හරියට කියනවා වලිගය කියලා. ටේල් කියලා හරි. එතකොට මේ හරිය ඔබ දන්නවනේ නේ මේ හරිය ග්‍රහණියනේ. ග්‍රහණිය. මෙන්න මෙතන තියෙන මේ අතරම මෙතන තියෙන මේ විවරය නෙමෙයි මේ පැත්තෙන් දා. මෙහෙම දා. මේකෙදි ඔබට පේනවද මේ මෙන්න මෙහෙන් තව මොකද්ද බටයක් ඇවිල්ලා තියනවා කියලා. ඔය බටේ මෙහෙ උඩින් එන්නේ කොහොම ඔහොම එන්නේ හරි. ඒ කොහේ ඉඳන් එන්නේ? පිත්තාසේ ඉඳන් එන්නේ හරිද? ඇත්තම කියනවා නම් මේක මොකද්ද? පිත්ත ප්‍රනාලය. මේක පිත්ත ප්‍රනාලය. පිත්ත ප්‍රනාලය හරි. මෙන්න මේ හරියදී මේකට කියන්න පුළුවන් අග්න්‍යාසයක ප්‍රනාලය කියලා හරි. අන්තිම දෙන්න මෙතන සම්බන්ධ වෙනවා අග්න්‍යාසය ඇතුළේදී හරි. අස්සට ගිහින් හරි. ඒතර මේකට කියන්න වෙන්නේ අග්න්‍යාශයක පිත්ත ප්‍රනාලය. මෙතන මේ විවරයකුත් තියෙනවා මෙන්න මෙතන පොඩි මේ වගේ වක්‍ර පිධාන පේශිකුත් තියෙන. හැම වෙලාවෙම අරින්නේ නැහැ. ඕනි වෙලාවට අරින්නේ හරි. නැත්නම් බහලා දානවා. හරි. දැන් ඊට පස්සේ මෙහෙ බලන්න. මේකේ තියෙනවා මෙහෙම මේ ග්‍රන්ථිමය කොටසක් මෙහෙම. මේකට කියනවා බදරිකා කියලා. ඒ බදරිකා අතර තියෙනවා ලැංගහෑන් දීපිකා කියලා જાතියක්. මම ඒ හරිය පෙන්වන්න මේකෙන් කොටසක් අරන් ලොකු කළා. මෙන්න මේවට තමයි කියන්නේ බදරිකා කියලා. මේවට කියන්නේ බදරිකා. බදරිකා හරි. එතකොට දැන් මේ හරිය තියෙන්නේ සම්බන්ධක පටක. සම්බන්ධක පටක. හරි. ඊළඟට මම තව එකක් ඇඳලා පෙන්නනවා. දැන් මම මේක ඕගලන්ට පේන්න අඳින්න ඕන විදිහට තමයි මෙහෙන් තමයි මේක තියාගත්තේ මම මෙහෙම මේකෙන් මෙහෙම මේකෙන් මේ සෛලවල නිපදවන ඒවා තියෙනවනේ මෙහෙම. මේ නිපදවන ශ්‍රාව ඒවා මෙහෙම ගලාගෙන එන්න බට තියෙනවා හරිද? මේකෙනුත් එහෙම තියෙනවා මේ නිපදවන ද්‍රව්‍ය මෙහෙම ගලාගෙන එනවා මෙහෙම. හරි. එහෙනම් බදරිකා කියලා කියන්නේ නාල සහිත සනාල ග්‍රන්ථි. එහෙම නැත්නම් බහිරාසර්ග කොටස. සනාල කොටස නැත්නම් බහිරාසර්ග කොටස. මෙතන මේක දිහා බලන්න වටපිට බලන්න බෑ මෙහෙම. මෙතන සෛල වර්ග දෙකක් තියෙනවා කියලා අපිට පේන දේ තිත් තියපු එකයි නැති එකයි. මේකට මම දාන්නම් බීටා සෙල්ස්. මේ තිත් තියපු එකට දාන්නම් මෙහෙම ඇල්ෆා සෙල්ස්. හරි. බීටා සෙල්ස් වලින් හදනවා ඉන්සියුලින්. ඇල්ෆා සෙල්ස් වලින් හදනවා ග්ලූකෝගන්. හැබැයි ඒ හදන ඒවා එළියට ගේන්න මොනව නැද්ද? මේ වගේ බට පද්ධතියක් නැහැ. ඒකේ හදන ඒවා දෙන්නේ මේ අහල පහල තියෙන රුධිර වාහිනිය වලට. එහෙනම් මේක මම නම් කරනවා. මේක රුධිර වාහිනිය. යම් කිසි ග්‍රන්ථි කොටසකට රුධිර වාහිනිය නැත්තම් වැරදුනා. මේ Tamanටම කියලා නාල පද්ධතියක් නැත්තම් ඒ නිපදවන ඒවා දෙන්නේ රුධිරයට නම් එතකොට අපි මේකට දානවා මෙහෙම. මේක සනාල නම් මේක නිර්නාල. මේක බහිරාසර්ග නම් මේක අන්තරාසර්ග. මේ කොටසට කියන නම තමයි ලැංගහෑන් දීපිකා. දීපිකා කියන්නේ දූපත් කියන එකයි හරි. ඔව්. ඉන්නවා දීපිකාලා හරි. ඒ දූපත් වගේ වෙන් වෙලා අනිත් අයගෙන් හුදකලා වෙලා ඉන්න නිසා තමයි දීපිකා කියලා කියන්නේ. හරි. මේක ඇවිල්ලා මේකේ නිර්නාල එහෙම නැත්නම් අන්තරාසර්ග කොටස. මට දැන් කියන්න ඕනේ ඔයගොල්ලෝ අග්න්‍යාසය බහිරාසර්ග ග්‍රන්ථියක්ද අන්තරාසර්ග ග්‍රන්ථියක්ද? ඒ දෙකටම අයිති. බහිරාසර්ග මෙන්ම මොකද වෙන්නේ? අන්තරාසර්ග ග්‍රන්ථියක්. දෙවිධයටම ක්‍රියා කරනවා. පැහැදිලි නේද? එතකොට මේ බදරිකා වලින් මොනවද නිපදවන්නේ? මේකෙන් නිපදවන ඒවා මන් දාන්නද? මේකෙන් නිපදවනවා ඉන්සියුලින්. ඉන්සියුලින් හෝමෝනය. මෙහා නිපදවනවා ග්ලූකෝගන් හෝමෝනය. එතකොට මේ බදරිකාවල මේගොල්ල මොනවද නිපදවන්නේ? අග්න්‍යාශයික යුෂ. ඒකේ තියෙනවා ජීර්ණ එන්සයිම.
ඔක්කොම මොකද දන්නවද ලිව්වේ බෝඩ් එකේ. හරි පැහැදිලිව පේනවනේ ලිව්ව ගමන් අපිට. ඒක ඔක්කොම පැහැදිලි එතන දැන් හරි. ඒ කියන්නේ බදරිකා වලින් අග්න්‍යාසික යුෂය හදනවා. යුෂයේ තියෙනවා ආහාර ජීර්ණය කරන එන්සයිම්. ඒ කියන්නේ අග්න්‍යාසික යුෂයේ තියෙනවා එන්සයිම්. නිර්නාල ග්‍රන්ථි කොටසේ ළඟහැන් දීපිකා කොටසෙන් හදන්නේ හෝමෝන. දැන් වගේ තමයි බහුවර්ණ වලට එන්නේ. හරිද? දැන් මේකට හානි වුණොත් අග්න්‍යාසික යුෂ නිපදවීම සිදු නොවේයි. වැරදි. මේකට විතරයි නම් හානි වෙලා තියෙන්නේ. මේ වයින් යුෂ නිපදවන එකේ මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? එක සැරයක් තිබුණානේ එහෙම. අග්න්‍යාසයේ බදරිකා වලට හානි වූ වීම නිසා දියවැඩියාව ඇති වේ. අග්න්‍යාසයේ බදරිකා වලට හානි වීම නිසා දියවැඩියාව ඇති වේ. හරි කියලා දැම්ම ළමයි. ටක් ගාලා වැඩි අවුල් වුණා. හරි. බදරිකා වලට හානි වුණාට දියවැඩියාව හැදෙන්න විදිහක් නැහැ. මෙන්න මේ ලැංගහැන් දීපිකා වලට හානි වුණොත් නම් ඉන්සියුලින් හැදෙන එක අඩු වෙලා දියවැඩියාව හැදෙන්න පුළුවන්. ක්ෂණිකව එක පාට උත්තර වලට එන්න එපා. හරිනේ? දැන් මේ ටික ඇඳගන්න. මෙතනින් පටන් ගන්න. කොහෙද ඇඳගන්නේ? ඩෙස් එකේ ඇර වෙන ඕන තැනක අඳින්න පුළුවන්. රූපයක් තිබුණා. කො 24 වෙනි පිටුවට එන්න 24. 24. ඒකේ බයිල් ඩක්ට් කියන එක නම් කරන්න පිත්ත ප්‍රනාලය. පිත්ත ප්‍රනාලය. බයිල් ඩක්ට් කියන එක පිත්ත ප්‍රනාලය. පිත්ත ප්‍රනාලය. ඩුවඩීනම් කියන එක ග්‍රහණිය. ග්‍රහණිය දන්නවනේ නේ. ස්ටොමැක් කියන එක ආමාශය. දැන් පහළ දකුණු පැත්තේ endocrine portion of pancreas. එතන ලියන්න අග්න්‍යාසයේ අන්තරාසර්ග කොටස. අග්න්‍යාසයේ අන්තරාසර්ග කොටස. අග්න්‍යාසයේ අන්තරාසර්ග කොටස. වරහන් ඇතුලේ ලැංගහැන් දීපිකා. අග්න්‍යාසයේ ඉන්නේ ගෑන් ළමයි දෙන්නේ දීපිකයි, අනිත් එක්කෙනාගේ නම බද්රිකා.
බදරිකා මොනව හදනවද? එන්සයිම හදනවා. දීපිකා හෝමෝන හදනවා. හරි. ඊට පස්සේ තියෙනවා නේද ලොකු සංගල වරහණක්. exocrine portion of pancreas. එතන ලියන්න අග්න්‍යාශයේ බහිරාසර්ග කොටස. බහිරාසර්ග කොටස. වරහන් ඇතුලේ දාන්න බදරිකා. බදරිකා. මේ බාන චුට්ටක්. මේ බදරිකාවලත් ළමයි සෛල වර්ග දෙකක් තියෙනවා කියලා එකක් උසස් පොත්වල පෙන්වලා දීලා තියෙනවා. හරිද? ඒ ලෙවල් වල අපිට දීලා තියෙන හෑන්ඩ් අවුට් එකේ එහෙම මේකේ සෛල වර්ග දෙකක් ගැන කියවෙන්නේ නැහැ. ඒ සෛල වර්ග දෙක කියවෙන්නේ මේ ප්‍රනාලයට ළඟ තියෙන සෛල එක જાතියක්, ඒකෙන් ඈත තියෙන සෛල තව જાතියක් කියලා. හරි. ඔය ඕකේ නම් කරලා තියෙන බලන්න ඩක්ට් සෙල්, ඇසිනෝ සෙල් කියලා. ඒක දැන් අපි ඒ ලෙවල් වලදී නම් ගන්නෙ නැහැ එහෙම. හරි. එහෙම ගන්නෙ නැහැ. හරි. ඔව්. හැබැයි ඒකේ ඩක්ට් සෙල්ස් කියන එකෙන්ලු මොනව හදන්නේද? සෝඩියම් බයිකාබනේට් නිපදවන්නේ. එතකොට ඇසින සෙල්ස් වලින්ලු එන්සයිම ටික නිපදවන්නේ. එහෙම එකක් අහලා තියෙන එක හොඳයි. හරිද? අර ඩක්ට් සෙල් කියන එක ගාවෙන් ඔය නම් ලියලා තියන්නකෝ සෝඩියම් බයිකාබනේට් නිපදවන සෛල. සෝඩියම් බයිකාබනේට් නිපදවන සෛල. ඇසින සෙල් කියන ගාවෙන් ලියන්න එන්සයිම නිපදවන සෛල. දෙකම බදරිකා තමයි ඈ. හරි දැන් අපි යමු 23 වෙනි පිටුවට. 23 මාතෘකාව අග්න්‍යාසය. මාතෘකාව අග්න්‍යාසය පැන්ක්‍රියස්. අග්න්‍යාසය උදර කුහරය තුල ආමාශයට පහළින්. ආමාශයත් එක්කම පල්ලෙහෙන්. ග්‍රහණීය කියන නැම්මේ නැත්නම් වක්‍රයේ පිහිටන ලා අලු පාට. කපල බලපන් අලු පාට වෙන දිග පැතලිය කියන්නේ ෆ්ලැට් නිකන් ගහක පත්‍රයක් වගේ හරි. මේ බහිරාසර්ග මෙන්ම අන්තරාසර්ගී ග්‍රන්ථියක් වේ. අග්න්‍යාසයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අග්න්‍යාසයේ හිස, දේහය, වලිගය. නම් කළානේ අපි. අග්න්‍යාසයේ හිස අග්න්‍යාසයේ වඩාත් පළල්ම කොටස වන අතර එය ග්‍රහණි නැම්මේ පිහිටයි. මේ හරිය තමයි පළල්ම හිස ඒක ග්‍රහණි නැම්ම ඇතුලේ තමයි තියෙන්නේ. හරි. මධ්‍ය කොටස දේහය වන අතර ක්‍රමයෙන් පටුවන අපර කොටස වලිගය වේ. මේ ප්ලීහාව මට්ටමේ පිහිටයි. කොයකෝ ප්ලීහාව. මෙතන තියෙනවා නම් ආමාශය මෙන්න මේ හරිය තමයි ප්ලීහාව තියෙන්නේ. වලිගය තියෙන්නේ කොයි හරිය පැත්තට වෙන්නද? ප්ලීහාව පැත්තට වෙන්න. ප්ලීහාව හම්බ වුණාද අපිට? ඔව්. ඇයි වසා පද්ධතියේදී හම්බුනේ ප්ලීහාව? වසා පද්ධතියට ආйти වසා සෛල නිපදවන ව්‍යුහයක් හරි. අග්න්‍යාසයේ බහිරාසර්ගී කොටස් අනුකණ්ඩිකා රාශියකින් සෑදී ඇත. සෑම අනුකණ්ඩිකාවකම කුඩා බදරිකා නැත්නම් ඇසිනි රාශියක් ඇත. මේ දෙන්නේ බදරිකා. දැන් මම මේ ඇඳලා තියෙන එකකට කියන්න පුළුවන් අනුකණ්ඩිකාවක් කියලා. හරි. මේ එකකට. එතකොට ඒකේ තියෙනවා මොනවද? බදරිකා. බදරිකා තියෙනවා. මෙම බදරිකාවල බිත්තියේ ශ්‍රාවී සෛල අඩංගු වන අතර එම සෛල මගින් අග්න්‍යාසික යුෂ ශ්‍රාවය කරයි. කෝ ඒවා මේ අපේ හෑන්ඩ් අවුට් එකට අනුව කියන්නේ මේ සෛල වලින් අග්න්‍යාසික යුෂ හදනවා. ඒකේ එන්සයිම තියෙනවා. හරි. අපි ඊට ගැඹුරට ගියාම කියනවා සෛල වර්ග දෙකක් තියෙනවා. එකකින් එන්සයිම හදනවා අනිත් එකකින් බයිකාබනේට් හදනවා කියලා. හරි. ඊට පස්සේ අග්න්‍යාසයේ අනුකණ්ඩිකාවල ඇති ඇසිනි වලින් ආරම්භන කුඩා ප්‍රනාලයක් වී අග්න්‍යාසික ප්‍රනාලයේ ඇතිවන අතරමේ තියෙන බදරිකා වලින් පටන් ගන්නවා කුඩා ප්‍රනාල. මේ තියෙන කුඩා ප්‍රනාල. ඒ කුඩා ප්‍රනාල එකතු වෙලා අග්න්‍යාසික ප්‍රනාලය හදනවා. ඊට පස්සේ අග්න්‍යාසික ප්‍රනාලය පොදු පිත්ත ප්‍රනාලය හා එක් වී ඇතිවන යාකෘතික අග්න්‍යාසික ප්‍රනාලය ග්‍රහණීය මධ්‍ය කොටසට විවෘත වේ. මේ තියෙන්නේ අග්න්‍යාසික පිත්ත ප්‍රනාලය. මේක කියලා දින විදිහ හරියද? ඔව්. අග්න්‍යාසික ඇතිවන යාකෘතික අග්න්‍යාසික ප්‍රනාලය කියලා තියෙන්නේ අම්මට. එහෙමත් හරි හැබැයි හරි. එකක් දාමු අපි. වචනේ යාකෘතික අග්න්‍යාසික ප්‍රනාලය. එහෙම කිව්වත් හරි ඈ. යාකෘතික කියලා කියන්නේ ඇයි? ඔක මේ අක්මාවින් දන්නේ එන්නේ හරි. මෙන්න මේකට ළමයි මේ ඉංග්‍රීසි වචනේ මොකක්ද දන්නවද තියෙන්නේ? මේක ඉංග්‍රීසි වචනේ common bile duct. common bile duct කියලා තමයි ඒකට කියන්නේ මේ එකට. මේක දන්නවනේ පිත්තාශය කියලා හරි. මේක common bile duct එක. ඒකින්ද ඔය නම් එකට මෙන්න මේ කෑල්ල එකතු කරන්න මොකද්ද? පොදු පිත්ත ප්‍රනාලය. පොදු කියලා කෑල්ලක් දාන්න. ඔය වචනයක් එහාට මෙහාට වුණාමත් ප්‍රශ්න නේ. හරි මේ මං කිව්වා ඔයගලන්ට මතකද මෙතන තියෙනවා කියලා වක්‍ර විධානයක්. ඒ වක්‍ර විධානයේ නමකුත් තියෙනවා. මොකද්ද? ඕඩි. ඔය දින යටින් දාලා. එම ස්ථානයේ ඕඩි වක්‍ර විධානයේ පිහිටා ඇත. ඕඩි. හරි. අර ගාෆීල්ගේ බල්ලා. අන්න ඕඩි. ඊළඟට අග්න්‍යාසයේ අනුකණ්ඩිකාවල බදරිකා මගින් ශ්‍රාවය වන අග්න්‍යාසික යුෂයේ සංඝටක කීපයකින් සමන්විත වේ. මොනවද ඒ?
ජලය බයිකාබනේට්. අන්න බලන්න අර මේ බදරිකාවල සෛල වර්ග දෙකක් ගැන කියන්නේ නැහැ ඒ ලෙවල් වලදී හරි. එකයි කියන්නේ හරි. හරි නමුත් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න හරි. ඔව්. කාබෝහයිඩ්‍රේට් ජීරක එන්සයිම. නැත්තම් ඒකට කියනවා අග්න්‍යාසික මොකද්ද? ඇමයිලේස්. අග්න්‍යාසික ලයිපේස්. නියුක්ලියේස්. ප්‍රෝටීන ජීරක අක්‍රිය එන්සයිම පූර්වක ආකාර. මොනවාද? ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ඊළඟට අග්න්‍යාසික කාබොක්සි පෙප්ටිඩේස්. දැන් මොනවද තියෙන එන්සයිම? ලයිපේස් දන්නවා, නියුක්ලියේස් දන්නවා. ආයි මොනවද තියෙන්නේ? ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ආයි මොනවද තියෙන්නේ? කාබොක්සි පෙප්ටිඩේස්. හරි. ඔය මේ ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන් වලට මොකද වෙන්නේ? ඒවා මෙහෙමයි එන්නේ, මෙහෙමයි එන්නේ. මෙහෙම ඇවිල්ලා මෙතන ආහාරය සමග මිශ්‍ර වුණාම තමයි මොනව වෙන්නේද? සක්‍රිය ට්‍රිප්සින් හා කයිමොට්‍රිප්සින් වෙන්නේ. මෙහෙන් හදලා ඒවත් දෙන්නේ අක්‍රියව. ඒක හරි වැදගත්. ඇයි දන්නවද? ඒවා සක්‍රිය විදිහට ආවොත් මල ලෙඩක් වෙනවනේ. ඇයි ඒ? ඒවයින් කරන්නේ ප්‍රෝටීන ජීර්ණය කරන එකනේ. ඒතර ආහාරයේ තියෙන ප්‍රෝටීන ජීර්ණය කළාට කමක් නැහැ. මෙහෙ නිපද වෙනකොටම තිබුණොත් එහෙම මේවා හැදලා තියෙනෙත් වැඩිපුර ප්‍රෝටීන වලින්. ඒක ජීර්ණය වෙනවනේ. ඒ නිසා ගොඩාක් ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිම් බලන්න ඕගොල්ලෝ ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිම් හදන තැන හදන්නේ කොහොමද? අක්‍රියව. ආහාරයට මිශ්‍ර වෙන තැනට ගියාට පස්සේ තමයි මොනව වෙන්නේ? සක්‍රිය වෙන්නේ. ඇයි මතක නැද්ද පෙප්සිනෝජන්? පෙප්සින් වෙන්නේ ආමාශයේ කුහරයට ආවහම. HCl මගින්. ඒතර පොඩි ප්‍රශ්නයක් එනවා නේද අපිට මෙතන මේ ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන් කොහොමද සක්‍රිය වෙන්නේ? ඒක අපේ සිලබස් එකේ පොඩ හංගලා තියෙන්නේ. ඇයිද දන්නේ හැංගුවේ ඒක. පරණ සිලබස් එකේ තිබුණ අලුත් එකේදී පොඩ හංගලා දාලා ඒක හරි. ඔව්. ඉතින් මම ඒක හැංගුවේ නෑ 18 වෙනි පිටුවට යන්න ආපහු. ඒකේ බලන්න පැන්ක්‍රියේස් කියන තැන නම් කරන්නකෝ අග්න්‍යාසය කියලා. පැන්ක්‍රියේස් අග්න්‍යාසය. ස්මෝල් ඉන්ටෙස්ටයින් කියන්නේ මොකක්ද? ශුද්‍රාන්ත්‍රය. ශුද්‍රාන්ත්‍රයේ බිත්තියේ තියෙන එපිතීලියල් සෙල්ස් එතන ලියන්න. ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අපිච්ඡද සෛල. ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අපිච්ඡද සෛල. ඔබට පේනවද අන්නේ අපිච්ඡද සෛල වලින් මොනවා හෝ එකක් ශ්‍රාවය කරනවා කියලා පේනවද? ඒක අකුරු හරියට පැහැදිලි නැහැ නේද? අමාරුවෙන් හරි කියුවේ හැකි. මොකද්ද ළමයි? membrane bound enterokinase. මේක අපේ සිලබස් එකේ ඉස්සර තිබුණා දැන් හංගලා දාලා. මම දන්නේ ඔය හංගලාද අමතක වෙලාද හැලිලාද දන්නේ නැහැ. හරිද? ඒ හින්දා නෝට් එකට දුන්නේ නැතත් ඒවා දැනගන්න ඕනි. හරි? පැහැදිලිද? ඕගොල්ලන්ට චෝදනා කරන්න පුළුවන් මේ සිලබස් එකේ නැති ඒවා උගන්වනවා කියලා. කවදා හෝ කියන්නේ සිලබස් එකේ අපිට ලියනකොට මගේ අරුණාට මේවා මේ නොවැදගත් ඒවා නෙමෙයි. හරිද? මේවා අපව මෙඩිසින් වලට ගියාම හරි ඕනි වෙනවා. හරි? මෙහෙමයි ඇත්තටම වෙලා තින්නේ. දැන් කැම්බල් පොතෙන් ගන්නකොට සමහර ඒවා කැම්බල් පොතේ තියෙනවා මේගොල්ලෝ අරන් නැහැ. එහෙමත් වෙනවා. හරි? මෙයාලා අරගෙන නැහැ ඒක. ඒකින්දයි සිලබස් එකේ නැත්තේ. ඉතින් ඒක නිසා සමහර දැන් මම මේකේ නෝට් එකේ ලොකු විස්තර දාන්නේ නැහැ නැති ඒවා ගැන. හැබැයි පොඩි රූප සටහනක් හරි දාලා මේක මෙහෙම දෙයක්ත් තියෙනවා කියලා පෙන්නනවා. ඒක මොකටද ඕනි වෙන්නේ? සමහරට බහුවර්ණයකට ඕනි වෙන්න පුළුවන්. හරි? membrane bound enterokinase කියලා තියෙනව නේද? ඇත්තටම ඔය මොකද්ද දන්නවද? ඔය මේ ශුද්‍රාන්ත්‍රයේ අපිච්ඡදයෙන් හදන එන්සයිම් එක. මොකද්ද ඒකේ නම? enterokinase. membrane bound කියන්නේ ඒ කියන්නේ අර ඒතන සෛල වලට හයි වෙලා තියෙන එක. ඒක වැඩක් නෑ හරිද? එතන ඕගොල්ලෝ ලියන්නකෝ enterokinase enzyme එක කියලා. enterokinase enzyme එක. enterokinase enzyme එක. හරි. ඒක මොකෙන්ද නිපදවන්නේ කියලා පැහැදිලි නේ? මොකෙන්ද නිපදවන්නේ? ශුද්‍රාන්ත්‍රයෙන්. වරහන් ඇතුලේ දාන්න ශුද්‍රාන්ත්‍ර බිත්තියෙන් නිපදවයි. ශුද්‍රාන්ත්‍ර බිත්තියෙන් නිපදවයි. හරි මේ අහගන්න මේ කොහොම මෙහෙ බලන්න මේක ළමයි මානව ශරීරයේ සුවිශේෂීම තැනක්. මොකක්ද දන්නවද? එන්සයිමයක් මත ක්‍රියා කරනවා. හරිම පුදුම වැඩක්. සාමාන්‍යයෙන් එන්සයිමයක් ක්‍රියා කරන්නේ මොකක් මතද? එන්සයිමයක් ක්‍රියා කරන්නේ උපස්තරයක් වෙන උපස්තරයක් මතනේ. මේ එන්සයිමේ උපස්තරය තව එන්සයිමයක්. එන්සයිමයක් මත ක්‍රියා කරනවා. හරි? එහෙම අවස්ථාවක් නේ. ඒ කියන්නේ අර අග්න්‍යාසයෙන් එන එන්සයිම සක්‍රිය කරන්න පටන් ගන්න මෙයා. බලන්න අග්න්‍යාසයෙන් එනවා ඊතල තුනක්. මොනවද එන්නේ? ට්‍රිප්සිනෝජන්. හරි? ඒ ට්‍රිප්සිනෝජන් ට්‍රිප්සින් බවට පත් වෙනවා. ට්‍රිප්සිනෝජන් කියන්නේ ඉනැක්ටිව් නේ. ඒ කියන්නේ අක්‍රිය. එතන ලියන්න අක්‍රිය කියලා. අක්‍රිය. ට්‍රිප්සින් ගාව තියෙනවනේ ඇක්ටිව් කියලා. ඒ කියන්නේ මොකද්ද? සක්‍රිය. හරි. එතකොට ට්‍රිප්සිනෝජන් ට්‍රිප්සින් බවට පත් වෙනවා කියන්නේ ඒක මොකක් වෙනවා කියන එකද? සක්‍රිය වෙනවා කියන එක. නේද? සක්‍රිය වෙනවා. එතකොට කවුද ට්‍රිප්සින් මේ ට්‍රිප්සිනෝජන් ට්‍රිප්සින් බවට සක්‍රිය කරන්නේ කවුද කියන්නකෝ? කවුද සක්‍රිය කරන්නේ? සක්‍රිය කරන්නේ අර කිව්ව කවුද? එන්ටරෝකයිනේස්. හරිද?
ඒ කියන්නේ මෙහෙමයි මේ. ඒ කියන්නේ මෙතනින් එන එන්සයිමය මෙතෙන්ට ඇවිල්ලා මේකෙන් නිපදවන එන්සයිමය මගින් තමයි මොනව වෙන්නේද? සක්‍රිය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ පාඩම රිවිෂන් එකේ ගන්නවා. එතකොට ඕවා කියන්නේ නැහැ. අර හෑන්ඩ් අවුට් එකේ තියෙන දේ විතරමයි කියන්නේ. හරි. මෙහෙම කියන්නේ සාමාන්‍යයෙන් තියරි පන්තික ළමයින්ට විතරයි. හරි. ඒ කියන්නේ ඕගලන්ට අයිඩියා එකක් තියෙන්න ඕනේ මෙහෙම කතන්දරයකුත් තිබුණා කියන එක. හරි. ඔව්. එතකොට ඊට පස්සේ බලන්න ඒ ට්‍රිප්සින් මගින් තමයි මොනව කරන්නේද? කයිමෝට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සින් කරනවා. ඊට පස්සේ ප්‍රෝකාබොක්සිපෙප්ටිඩේස් කියන එක ට්‍රිප්සින් මගින් කාබොක්සිපෙප්ටිඩේස් බවට පත් කරනවා. එතකොට මේ අහන්න අග්න්‍යාසයෙන් එන්සයිම 3ක් හදනවා ප්‍රෝටීන ජීර්ණය කරන. තුනම එන්නේ මොන ලෙසද? අක්‍රීය ලෙස එන්නේ. ඒ අක්‍රීය අවස්ථාව මොනවද? ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන්, ප්‍රෝකාබොක්සිපෙප්ටිඩේස්. ඒක ග්‍රහණියට ආවට පස්සේ ට්‍රිප්සින්, කයිමෝට්‍රිප්සින්, කාබොක්සිපෙප්ටිඩේස් වෙනවා. ඒක ට්‍රිගර් කරන්නේ. ඒ කියන්නේ මේ සිදුවීම් වල පටන් ගන්නෙ කවුරු විසින්ද? අර කියන එන්ටරෝකයිනේස් විසින්. හැබැයි ඕගොල්ලන්ගේ දීලා තියෙන සම්පත් පොතේ මේ ග්‍රහණීය බිත්තියෙන් මොකක් නිපදවන බවද? එන්ටරෝකයිනේස් කියලා එන්සයිමයක් නිපදවන බව. ඒකෙන් අර එන්සයිම සක්‍රිය කරන බව කොහෙවත් සඳහන් වෙලා නැහැ. කොහෙවත්ම සඳහන් වෙලා නැහැ. හරි. දැන් හරි නේද මේක? ඔය නම් උතන පැත්තකින් ලියලා තියන්න. නෑ ඒක අපි අර අතනම ලියමු. 23 වෙනි පිටුවට ගිහිලා ලියමු. ලියන්න මෙහෙම. අග්න්‍යාසයක යුෂයේ ඒ කියන්නේ අර අන්තිමට අග්න්‍යාසයක කාබොක්සිපෙප්ටිඩේස් අඩංගු වේ කියලා ඉවර වුණේ. එතන යට ලියන්න. අග්න්‍යාසයක යුෂයේ පවතින අග්න්‍යාසික යුෂයේ පවතින අක්‍රීය එන්සයිම ග්‍රහණයේදී ශුද්‍රාන්ත්‍රයෙන් නිපදවන එන්ටරෝකයිනේස් මගින් සක්‍රිය කිරීම ආරම්භ වේ. හරි දැන් ඊළඟ පිටුවට යමු 26. බලන්න. අග්න්‍යාසික යුෂයේ අඩංගු ට්‍රිප්සිනෝජන් හා කයිමෝට්‍රිප්සිනෝජන් ග්‍රහණි කුහරයට ශ්‍රාවය වූ පසු ට්‍රිප්සින් හා කයිමෝට්‍රිප්සින් බවට පත්වේ කියලා හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. හැබැයි මොකක් නිසාද ඒක වෙන්නේ කියන එක නැහැ. හේතුව දැන් ඔයගොල්ලෝ දන්නවා. අග්න්‍යාසයේ අන්තරාසර්ගී කොටස ලැංගහෑන් දීපිකා. ලැංගහෑන් දීපිකා විශේෂිත සෛල කාණ්ඩයකින් සමන්විත වේ. මේවායේ ප්‍රනාලන අධික ලෙස වාහිනීමයයි. ලැංගහෑන් දීපිකාවල අඩංගු විශේෂිත ශ්‍රාවී සෛල මගින් හෝමෝන දෙකක් ශ්‍රාවය කරනවා. බීටා සෛල මගින් ඉන්සියුලින්, ඇල්ෆා සෛල මගින් ග්ලූකෝගන්. මෙම හෝමෝන දෙකෙහි ක්‍රියාකාරීත්වය මගින් දේහයේ ග්ලූකෝස් සමස්ථිතිය පවත්වාගෙන යනු ලබයි. හරි. කාලයක් යනකොට වයසත් එක්ක සමහර අයගේ මෙහෙම වෙන්න පුළුවන්. මේ ලැංගහෑන් දීපිකාවල බීටා සෙල්ස් මගින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හෝ එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. ඒ ඉන්සියුලින් වලට අපේ සෛල දක්වන ප්‍රතිචාරය මොනවා වෙන්න පුළුවන්ද? අඩු වෙලා යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර වැඩිපුර තියෙන ග්ලූකෝස් මොනවා වෙන්නේ නැද්ද? ග්ලයිකෝජන් බවට පත් වෙන්නේ නැහැ. ඒතර හැමතිස්සෙම රුධිරයේ වැඩිපුර මොනවා තියෙනවද? ග්ලූකෝස් තියෙනවා. පුදුම කර්ම කියන්නේ ඒ ග්ලූකෝස් සෛලස්සට ගිහින් සෛලවල පරිවෘතියට යොදා ගන්න හරිද? ඉන්සියුලින් ඕනේ. ඒක හරියට මෙහෙමයි. අපේ ඇඟේ හැම සෛලයකටම ග්ලූකෝස් ඕනේ කියලා දන්නවනේ නේ? හැම එකටම ග්ලූකෝස් ඕනේ. ඒ ග්ලූකෝස් බෙදා දෙන්නේ මොකෙන්ද? රුධිරෙන්නේ. හැබැයි රුධිරය ඔස්සේ ග්ලූකෝස් ගියාටම සෛලයකට ග්ලූකෝස් ගන්න බෑ. පැහැදිලිද? සෛලයකට ග්ලූකෝස් ඇතුල් වෙන ප්ලාස්ම පටලයේ තියෙනවා දොරවල් ටිකක්. හරි. ඒ දොරවල් අරින්නේ මොකෙන්ද? ඉන්සියුලින් වලින්. ඒ කියන්නේ දොරේ තියෙන මේ අපි නෝකෝ යතුර ඉන්සියුලින් වගේ. හරි? පැහැදිලිද ඒක? ඒතර ඒ යන ගමන් රුධිරය යනකොට රුධිරත් එක්ක ඉන්සියුලින් ගිහිල්ලා අර දොර ඇරලා එතනින් ග්ලූකෝස් ඇතුළට දානවා. පැහැදිලිද? ඒක ග්ලූකෝස් ගිය ගමන් අපව දොර වැහෙනවා. දැන් වෙන්නේ ඉන්සියුලින් නැති වුණාම හෝ ඉන්සියුලින් අඩු වුණාම හෝ මේ ඉන්සියුලින් වලට අර දොර ඇරෙන්නේ නැහැ. ඒ කියන්නේ යතුර මලකඩ කාලා හරි මොකක් හරි වෙලා හරිද? දාලා කරකැව්වට යතුර කැඩෙනවා නිසා මොකද වෙන්නේ? දොර ඇරෙන්නේ නැහැ. එතකොට මොකද දන්නවද වෙන්නේ? රුධිරය ඔස්සේ ග්ලූකෝස් ගලාගෙන යනවා. සෛල වලට ග්ලූකෝස් ගන්න බෑ.
මාර කරුණයක්. ඒතකොට සෛල වලට ග්ලූකෝස් ගන්න බැරි වුණාම පේශි සෛල විශේෂයෙන් කරන දෙයක් තමයි එයාගේ ඇතුලේ තියෙන ප්‍රෝටීන බිඳ හෙලලා ශක්තිය නිපදවා ගන්නවා. ඒතකොට පේශිය ෂය වෙනවා. පේශිය ෂය වෙච්ච ගමන් මොකද වෙන්නේ කියන්නේ? අර බැලුන් එකේ හුලම් බැස්සා වගේ වෙනවා. ඔබ දැකලා සමහරවිට හොඳට පුෂ්ටිමත් හොඳට හිටපු අය නිකන් ඇට්ට පෑදිලා නිකන් එහෙම වෙනවා දැකලා තියෙනවද? හිටි ගමන් ඇයි අප මට ඩයබටික් ආවන්නේ. ඔව්. ඩයබටිකල් weight loss. හරි. weight loss වෙනවා මාරු විදිහට හරි. නිකන් අර හුඹහෙන් ඇදලා ගත්තා වගේ වෙනවා. අර ප්‍රසන්න පෙනුම අර ඒ ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අම්ම නිකන් එල්ලිලා මෙහෙම රැලි වැටිලා මේ වයසට ගිහින් නෙමෙයි. එහෙම වෙන්නේ. හරි භයානකයි ඒක. ඒක නිසා දියවැඩියාව කියලා කියන්නේ මිනිස්සු ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැති එහෙත් බරපතල රෝගී තත්ත්වයක්. හරිනේ? හරි. එතකොට එතනින් මොකක් ගැන කතාව ඉවරයිද? අග්න්‍යාසය ඉවරයි. අග්න්‍යාසය ඉවර වුණාම තියෙන්නේ ඊළඟට මොකද්ද? අක්මාව. අක්මාව තමයි තියෙන්නේ. හරි. අක්මාව කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන අවයව වලින් අතිශයින් සංකීර්ණ අවයවයක්. මේක නිකන් සංකීර්ණ කිව්වට බෑ අතිශයින් සංකීර්ණයි. ඒතර අනිත් ඒවා ඔක්කොටම වඩා මේ පාඩමේ තියෙන ඒවායින් ටිකක් මේ ව්‍යුහය තේරුම් ගන්න අමාරුම එක තමයි අක්මාව. හැබැයි ඉතින් මේ කියලා දුන්නාම හොඳට තේරෙනවා. නිකන් කියවලා තේරුම් ගන්න හරි අමාරුයි හරි. ඔව්. දැන් එහෙනම් අක්මාව ගැන බලමු. කොතනින්ද බලන්නේ 28 වෙනි පිටුවෙන්. මේ ඉස්සෙල්ලා මම ඔයගලන්ට මෙන්න මේක ඇඳලා පෙන්නන්නම් මේ දල රූප සටහනක් මෙහෙම. මම මේ කතා කරන්න යන්නේ අක්මාවට තියෙන රුධිර සැපවීම ගැන. හොඳේ. රුධිර සංසරණ පද්ධතිය පාඩම ඉවර කරානේ ඒක ලොකු දෙයක්. මොකද එතකොට අර කියන්න ලේසි මෙහෙම. හෘදයේ ඉඳන් එනවා මෙන්න මෙහෙම සංස්ථානික මහා ධමනිය මතකයි නොහොම ඇවිල්ලා මේ කකුලට එකයි මේ කකුලට එකයි වයි අකුර වගේ වෙදිලා යනවා. ඊට කලින් මෙන්න මේ හරියෙන් එනවා මේ නම කලින් කිව්වා මම. මේකට කියන්නේ සීලියක් ධමනිය කියලා. හරිද? සංස්ථානික මහා ධමනියෙන් හට ගන්නවා සීලියක් ධමනිය. මොන සීලියක් ධමනිය. ඒ සීලියක් ධමනිය මෙහෙම බෙදෙනවා. හරිද? මෙහෙම. බෙදිලා මෙහෙම යනවා. මම මේ යන තැනම නෙමෙයි මේ හරියටම අඳින්නේ මේ දල සටහනක් හොඳේ. මේකෙන් අක්මාවට ආමාශයට රුධිරය සපයනවා. මේ දැන් මේකට මට කියන්න පුළුවන් මෙහෙම මේක සංස්ථානික මහා ධමනිය. මේක ආමාශයික ධමනිය. මේකට කියන්නේ සීලියක් ධමනිය. එක බෙදිලා හැදෙනවා දෙකක්. එකක් තමයි ආමාශයට යන එක. ලොකු කරමු අපි. හරි. මේ අනිත් එක මෙන්න මේක. මේකට කියනවා යාකෘතික ධමනිය. දැන් අපිට මේ වෙලාවේ ඕනි කරන්නේ ඒක තමයි. හරි. ඒ ගැන තමයි කතා කරන්නේ. හරි. යාකෘතික ධමනිය. හරි. දැන් ඒක අක්මාවේ ඇතුලේ මෙහෙම ශාකනය වෙනවා කියලායි මට පෙන්වන්න ඕනේ. හරි. දැන් පැහැදිලි නේ? ඔව්. එහෙනම් අක්මාවට ඔක්සිජනීකృత ඕනෑම අවයවයකට මොනවද සපයන්න ඕනේද? ඔක්සිජනීකృత රුධිරය සපයන්න ඕනේ. ඒ වගේම තමයි ඒකට සපයපු රුධිරය ඔක්සිජන් විමුක්ත වෙන යා. ඒ කියන්නේ අවයවය පාවිච්චි කරපු රුධිරය ටික ඒ ටික අයින් කරන් ගෙනියන්න ඕනේ. හරි. මේ තියෙන්නේ අදර මහා සිරාව. අර මේ දෙකෙන් ඇතුළලා මෙහෙම එන්නේ හෘදයට. ඇත්තටම මේක යන්නේ හෘදයට ඔහම. මතකයි නේද හෘදයට අදර මහා සිරාව යන හැටි ඈ? මම මේක හෘදය අඳින්න ඕනේ නැහැ නේ. හරි. ඔව්. ඒතර මේකෙන් එනවා සිරාවක් මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. මේකත් ඔහොම තියෙනවා ශාකනය වෙලා. හරි. එතකොට මම කියනවා මෙහෙම මේ ඇවිල්ලා යාකෘතික ශිරාව ඈ. යාකෘතික ශිරාව. මේ ඇවිල්ලා අක්මාවේ අවුට්පුට් එක. අවුට්පුට් එක මේකෙන් මෙහෙම උඩට යනවා. මෙහෙ ඉඳන් එනවනේ ඔය රුධිරය ඔහොම. හරි. මේකේ නම දන්නවනේ නේ අදර මහා ශිරාව. එහෙනම් අක්මාවට රුධිරය සපයන්නේ ඔක්සිජනීකృత රුධිරය මොකෙන්ද? යාකෘතික ධමනියෙන්. එයා පාවිච්චි කරපු ඔක්සිජන් විමුක්ත රුධිරය හෘදය කරා ගෙනියනවා. අදර මහා ශිරාව ඔස්සේ යාකෘතික ශිරාවෙන් තමයි අදර මහා ශිරාවට දෙන්නේ. හරි. සාමාන්‍යයෙන් අවයවයකට ඉන්පුට් එකක් තියෙනවා අවුට්පුට් එකක් තියෙනවා රුධිරේ. ඕනම අවයව. මේකේ විශේෂත්වය මෙයාට තියෙනවා මේ ඉන්පුට් දෙකක් තියෙනවා. ඉන්පුට් දෙකක් තියෙනවා. ඒක වෙන පාටකින් අඳින්නම් මම. හරි. දැන් මේ තියෙන්නේ ආමාශය, අග්න්‍යාශය, බඩවැල් වලින් රුධිරය එකතු කරගන්නවා මෙහෙම. එකතු කරගෙන හැදෙනවා මෙහෙම. හරිද? මේ හැමතැනින්ම මේ රුධිරය එකතු කරනවාම හරි. කේශනාලිකා වලින් පටන් ගන්නවාම හරි. අර අපි මේ මොහොතකට කලින් කතා කළා නේද පෝෂක උරා ගන්නවා කියලා මතකද කිව්වා? කොහෙටද මේ පෝෂක උරා ගන්නේ? මෙන්න මේ කේශනාලිකා ටිකට තමයි ඔය ඔක්කොම පෝෂක ටික උරා ගන්නේ. හරි. මෙහෙම. හරි. කොහොම උරා ගන්නවා? උරාගෙන හැදෙනවා මෙහෙම වාහිනියක්. හරි.
කේශනාලිකා එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. හරි. හැදිලා මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මේක ඇතුලේ තාපව කේශනාලිකා ජාලයකට බෙදෙනවා මෙහෙම. හරි. සප්ලයි දෙකයි. අක්මාවට සප්ලයි දෙකයි. හරි. ඔව්. පැහැදිලිද ඒක? ඒක ඇවිල්ලා කේශනාලිකා ජාලයකින් ආරම්භ වෙලා අපිට පේනවද මෙහෙම? කේශනාලිකා ජාලයකින් ආරම්භ වෙලා මේ වාහිනිය අපව කේශනාලිකා ජාලයකින් ඉවර වෙනවා. මෙතනින් එහාට යන්නේ නැහැ. මේ ඒකාන්තික කේශනාලිකා මේකාන්තික කේශනාලිකා. ඔක් කිව්වා රුධිරයේ පාඩමේ. මේ වගේ එකකට කියන්නේ අපි ප්‍රතිහාර පද්ධතියක් කියලා. මේක අක්මාවට සම්බන්ධයිනේ. අක්මාවට කියන්නේ මේකේ සංස්කෘතික වචනය යාකෘතය. සංස්කෘත භාෂාවේ ඔය ආයුර්වේද ගොඩක් පොත් ලියලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්නේ. යාකෘතය කියලා තමයි තියෙන්නේ. හරිද? ඔව්. ඒතකොට ඒකනේ අර යාකෘතික දමනේ යාකෘතික සිරාවුනේ. හරි? ඔව්. මේකට කියන නම මොකද්ද? මේකට කියන්නේ මොකද්ද නේද? යාකෘතික ප්‍රතිහාර ශිරාව. මේක ශිරාවක් හොඳේ. මේකෙනුත් ඉන්පුට් එකක් තියෙනවා. එහෙනම් අක්මාවට මේ පැත්තෙන් සැපයීමක් තිබේ. මේ පැත්තෙම සැපයීමක් තිබේ. ඉවත් කිරීමකුත් තිබේ. හරිනේ? ඔව්. එතකොට ඔබ දන්නවද මේ සාමාන්‍යයෙන් රුධිරයෙන් 100ට රුධිර පරිමාවෙන් 80ක් විතර මේකෙන් සපයනවා. 20ක් විතර තමයි මේකෙන් සපයන්නේ. මේ රුධිර දෙකේ වෙනසක් තියෙනවා. මොකක්ද දන්නවද වෙනස? මේ රුධිරයේ ඔක්සිජන් ඕන තරම් තියෙනවා. හැබැයි පෝෂක ද්‍රව්‍ය නැහැ. අඩුයි. මේකේ ඔක්සිජන් අඩුයි. හැබැයි ඇමයිනෝ ආම්ල, මේද ආම්ල, ග්ලිසරෝල්, විටමින්, khනිජ, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් ඒවා ඕනි තරම් යහමින් තියෙනවා. මේ ඉන්නේ උරාගන්නේ. ඕක තමයි ආත්මාවට තියෙන රුධිර සැපයීම. ඉස්සෙල්ලාම අපි ඒක ඇඳලා ඉමු. ඒක ඕගලන්ට ඕයිනම් මෙන්න මෙතන පුළුවන් නම් ඕයිනම් ඇඳ ගන්න. කොතනද දන්නවද? 29 වෙනි පිටුවේ. පහලින් ඕයිනම් ඇඳ ගන්න. 29. විසියට වෙනි පිටුව බලන්නකෝ 28. දැන් ඇති ඉතින් ඒක නේ මෙයා කළා හරි 28. මේ රූප සටහනේ අංක 1 කියන එක ඩයෆ්‍රම් කියන එක නම් කරන්න මහා ප්‍රාචීර පේශිය. මහා ප්‍රාචීර පේශිය. මහා ප්‍රාචීර පේශිය. left lobe කියන එක 2 කියන එක නම් කරන්න වම් කණ්ඩිකාව. වම් කණ්ඩිකාව. 3 කියන එක right lobe දකුණු කණ්ඩිකාව. 4 gall bladder කියන එක පිත්තාශය. යන්තම් පේන්නේ යන්තම්. හරි. මෙහෙම මේ මොකක්ද අක්මාවේ? මෙතනින් ලියනවා අපි අක්මාවේ పూర్ව දර්ශනය. අක්මාවේ పూర్ව දර්ශනය. పూర్ව දර්ශනය. ඒ කියන්නේ මෙහෙ බලන චුට්ටක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම බලන්න. දැන් මෙහෙම සම්පූර්ණයෙන් මෙහෙම කපලා මේ ටික අයින් කළොත් මෙන්න මේ පැත්තෙන් ඕගොල්ලෝ මගේ పూర్ව පැත්ත කියන්නේ මේ පැත්තනේ. මේ පැත්තෙන් ඕගොල්ලෝ අක්මාව දිහා බැලුවොත් ඕගොල්ලන්ට දකුණු කණ්ඩිකාවයි වම් කණ්ඩිකාවයි පේනවා. හරි? මේ පැත්ත හැරිලා මෙහෙන් කපලා අයින් කළොත් එහෙම මේ පැත්තෙන් පේන හැටි තමයි ඔය තියෙන්නේ යට. ඒක නම් කරන්න අක්මාවේ අපර දර්ශනය. අක්මාවේ අපර දර්ශනයේ තියෙන්නේ. ඒකේ 60 මාරක් ಜಾති තියෙනවා. මම ඒව ඔක්කොම නම් කරන්න යන්නේ නැහැ. හරිද? ඕනි කරන ටික විතරයි නම් කරන්නේ. හරි? මඩියක් තියෙනවා නිකන් නේ? කොයි තියෙන මඩියක් වගේ එකක් හරි? neck, body, fundus ඒව ඕනේ නැහැ. සංගල වරහනේ තියෙනනේ gall bladder කියලා. අන්න ඒක විතරක් නම් කරන්නේ මොකද්ද? පිත්තාශය. පිත්තාශය. අර ඒකේ යට කෑල්ල චුට්ටක් තමයි අර අනිත් පැත්තෙන් පේන්නේ. හරි? ඊට පස්සේ ඕකේ හොයන්න left lobe of liver. අනුමාන වශයෙන් බලන්න එතකොට හම්බ වෙනවා. මේ පැත්තටනේ තියෙන්න ඕනි කියලා. හරි. ඔව්. ඒක මොකද්ද? වම් කණ්ඩිකාව. එහෙනම් ඒත් එක්ක මෙහා පැත්තට යන් ඒක එල්ලේම ගියාම පිත්තාශයට උඩින් තියෙන right lobe of liver. දකුණු කණ්ඩිකාව. හරි. අක්මාවේ කණ්ඩිකා කීයක් තියෙනවද ළමයි? කියන්න. අක්මාවේ කණ්ඩිකා
ඔව්. දැන් ওই බලපු හැටියට කියන්නේ 2යි කියලා. 2යි නෙමෙයි කියද්ද? 4ක් තියෙනවා. කෝ ඉතුරු 2. ඉතුරු 2 හොයාගෙන මෙන්න මෙහෙමයි. ඔය බට කෑල්ලක් තියෙනව නේද? බට කෑල්ලක්. ඔව්. ඒ බට කෑල්ල මොකද්ද? ඉන්ෆීරියර් වේනා කේවා. ඒක නම් කරන්න අදර මහා සිරාව. අදර මහා සිරාව. අදර මහා සිරාව. මෙහෙ බලන්න. මේක. ඉතින් ඒක තියෙන්නේ මේ පැත්තකනේ. නෑ. මේ පැත්තක තියෙන. කියන්නේ අක්මාව මෙහෙම තියෙන නෝක පැත්තක කියන්නේ මෙහෙනේ තියන්න වෙන්නේ. මේ මැද්දෙන්මයි යෝග යන්නේ මෙහෙම. මේ මැද්දෙන් යන්නේ. දැන් මම මේක මැද්දෙන් යන්දහම මේක පැහැදිලි නෑනේ. ඒක මේ පැත්තකට ගත්තේ හරි. ඒ අදර මහා සිරාවත් එක්කම වම් පැත්තේ තියෙනවා පේනවද? කෝඩේට් ලෝබ් කියලා එකක්. අන්න ඒක නම් කරන්ද සපුච්ච කණ්ඩිකාව. සපුච්ච කණ්ඩිකාව. සපුච්ච කණ්ඩිකාව. ඒක එක එල්ලේම පල්ලහැට ගියාම පිත්තාසයට වම් පැත්තෙන් තියෙනවා දැකද? කොඩරේට් ලෝබ්. කොඩරේට් ලෝබ්. ඒක චතුරස්‍ර කණ්ඩිකාව. චතුරස්‍ර කණ්ඩිකාව. දැන් අක්මාවේ කණ්ඩිකා කීයද? 4යි. මොනවද 4 කියන්නේ? දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, සපුච්ච කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව. මේන් බහුවර නැහැ. పూర్ව දෙසින් බලපුවාම අක්මාව දිහා මේ කණ්ඩිකා 4ම දැකිය හැක. වැරදි. පේන්නේ මොකද්ද? 2යි. අපර දෙසින් බැලුවාම 4ම පේනවා. හරි? පැහැදිලිනේ? මේ බලන්න ඊළඟ එක. liver transplantation ගැන කරන කෙනා එයා කියනවා අක්මාවේ කණ්ඩිකා 8ක් තියෙනවලු. මම අර 4යි කියලා කියනකොටම කිව්වා කමක් නැහැ. ඒ ලෙවල් වලට තියෙන්නේ 4යිනේ. ඒ කියන්නේ ඒ ලෙවල් පහ වුණාට පස්සේ ඕගලන්ගේ තව 4ක් හැදෙනවා එහෙමද? නෑ එහෙම නෙමෙයි. ඒ ලෙවල් වලදී කිව්වට 4යි කියලා කණ්ඩිකා 8ක් තියෙනවලු. හරිද? ඒ 8 වෙන වෙනම ගැලෙයි යකිලු. ඒ කියන්නේ කෑලි 8කට ගැලෙයි යකිලු. එහෙම ආකිටෙක්චර් එකක්ලු තියෙන. ඒ කියන්නේ ඒක එයා මට කිව්ව විදිය හරියට අපි අර පොඩි කාලේ බිල්ඩින් බ්ලොක්ස් හදන්නේ. බිල්ඩින් බ්ලොක්ස් එකතු කරලා හදන්නේ මට. එතකොට ඒ මොකක් හරි රූපයක් වගේ එකක් හැදියාකින්නේ. හදලා ඕනනම් අපිට මොනවා කරන්න පුළුවන්ද? එකින් එක ගලවලා කෑලි වලට වෙන් කළා යකින්නේ. ඒ වගේ කෑලි 8ක් තියෙනවලු අක්මාවේ එකිනෙකින් ගලවන්න පුළුවන්. හරි. එකකට එකක් මොනවයින්ද සම්බන්ධයිලු රුධිර වාහිනී ඒවයින් සම්බන්ධයිලු. නමුත් ඒවා මැද්දෙන් කපලා කෑල්ලක් කොයිනම් ගැලෙයි යකිලු. ඒතර අක්මාවේ කැන්සර් එකක් වගේ ආවහම බලනවලු ඒ කොයි කෑල්ලද ඇවිල්ලා තියෙන්නේ. ඒ මුළු කොටස එහෙම් පිටින්ම ගලවලා අයින් කරනවා. පැතිරිලා නැත්තම්. සමහර අයගේ හොයාගන්නකොට මුළු අටේම පැතිරිලා ඉවරයි නම් කරන්න දෙයක් නැහැ. එකක නම් තියෙන්නේ ඒක වටේට පැතිරිලාද කියලා බලලා ඒක විතරයි නම් තියෙන්නේ. කපලා අර ටික විසන්දි කරලා ඒ කෑල්ල ගලවලා අයින් කරනවා. කෑලි 8ක් තියෙනවලු. හරිද? අපි කියන්නේ 4යි. හරි. right. එච්චරයි අක්මාව ගැන බාහිරින් දැනගන්න ඕනේ. හරි. ඊළඟට මට කියන්න ඕනේ මෙන්න මේක. මේ දිහා බලන්න. අක්මාව පිහිටන්නේ කොහොමද? බලාගන්න. මේ තියෙන්නේ උදර කුහරය. මම මේ කලිමුත් කිව්වා. මේ තියෙන උදර කුහරය. මේ තියෙන බුරිය. හරි. ඒක කිව්වේ නැත්නම් හොයාගන්න බෑනේ. ඔන්න මෙහෙම. මෙහෙම ඉරක් ගැහුවා. ආපහු මෙහෙම ඉරක් ගැහුවා. මෙහෙම ගහපුවාම මේ පැත්ත මොන පැත්තද? ඉහළ වම් පැත්ත. මේක ඉහළ දකුණු පැත්ත. මේක පහළ දකුණු. මේක පහළ වම්. හරි? ඒතර ඔයගොල්ලන් මතකයිනේ ආමාශය තිබුණේ මෙහෙමනේ. ඔය වගේනේ තිබුණේ. ප්ලීහාව තියෙන්නේ මෙන්න මේ වගේ. අග්න්‍යාසය මේ වගේ. දැන් අක්මාව කොයි වගේද? අක්මාව තියෙන්නේ මෙන්න මෙහෙම. මේ වගේ. ඒතර අක්මාවේ පිහිටීම කියන්නේ අක්මාව උදර කුහරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ පිහිටන්නේ. මේ හරිය මොකද්ද ඔබ දන්න විදිහට තියෙන්නේ මේ ටිකේ මොකද්ද තියෙන්නේ මෙහෙම. ඒ මොකද්ද? මහා ප්‍රාචීර පේශිය. ඒකෙන් තමයි මොකෙන් වෙන් වෙන්නේද කියන්නේ උදර කුහරයෙන් මොනවා වෙන්නේද වෙන් වෙන්නේ. මහා ප්‍රාචීරය අක්මාවේ ඇලිලා වගේ තියෙන්නේ. ඔය බලන්න ඕකේ. ඇලිලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ මෙහෙම මේ මහා ප්‍රාචීරය මෙහෙම උඩට යනකොට මෙහෙම එතන පොඩි බන්ධනියක් තියෙනවා. ඒ බන්ධනිය ඇදෙනවා. එතන ඇලිලා වගේ තියෙන්නේ. හරි? මෙහෙම බන්ධනිය ඇදෙන එක තමයි වෙන්නේ. හරි? ඔව්. එතකොට අපිට කියන්න වෙන්නේ මහා ප්‍රාචීරයට වහාම පහලින් කියලා. හරි? අපි බලමු ඕ ටික කියලා තියෙනවද කියලා. අක්මාව ගැන 26 වෙනි පිටුව liver අක්මාව මිනිස් සිරුරේ පවතින දෙවෙනි විශාලතම අවයවය වන අතර ඒ මීට වඩා ලොකු අවයවයක් තියෙනවද දෙහේ? ඔව්. මොකද්ද? ඇයි හම? හම කියන්නේ අවයවයක්ද? ඔව්. හම කියන්නේ අවයවයක්. හරි. දේහේ විශාලතම ග්‍රන්ථිය වේ. ග්‍රන්ථි වලින් මොකක්ද? විශාලතම ග්‍රන්ථිය. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කිව්වත් හරි. ඇඟ ඇතුලේ තියෙන අවයව වලින් ලොකුම එක. ඒකට කියනවා වචනය මොකද්ද? අන්තරංග අවයව වලින් ලොකුම එක. ඒකත් ලියලා තියෙනවා. අන්තරංග අවයව වලින් විශාලතම අවයවය වේ. අන්තරංග අවයව වලින් විශාලතම අවයවය වේ. අන්තරංග අවයව අතරින් විශාලතම අවයවය වේ. හරි.
ඊළඟට අක්මාව මහා ප්‍රාචීරයට පහළින් මහා ප්‍රාචීරය හා ස්පර්ශ වෙමින් උදර කුහරයේ ඉහළ දකුණු හා මධ්‍ය කොටසේ අන්න කැලක් වැඩි වුණා. ඉහළ දකුණු කොටසේ හා මධ්‍ය මේ හරියටම හරි මේ මොන රේඛාවද කියන්නේ? බඩ මැද්දෙන් යන රේඛාව. ඒ කියන්නේ මධ්‍ය රේඛාව. ඉහළ දකුණු පැත්තේ විතරක් නෙමෙයි මේ හරියට එනකන් එනවා. හරි මධ්‍ය ප්‍රදේශයේ පිහිටනවා. හරි. අක්මාව ප්‍රධාන කණ්ඩිකා හතරකින් සමන්විතයි. වම් කණ්ඩිකාව, දකුණු කණ්ඩිකාව, සපුච්ච කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව. ඕකෙන් ලොකුම එක මොකද්ද? ලොකුම කොටස මොකද්ද? දකුණු කණ්ඩිකාව තමයි ලොකුම. අක්මාවේ උත්තර හා పూర్වව මතු පිට පෘෂ්ඨය සිනිඳු සහ උත්තල වේ. ඒ කියන්නේ මෙහෙම. මේ පැත්තෙන් බලපුවම සිනිඳුයි උත්තලයි. හරි. අපර පෘෂ්ඨයේ බාහිර සීමාව අක්‍රමවත් හැඩති වේ. ඔබ දැක්කද අර අපර පැත්ත පෙන්වනකොට නිකන් වලවල් ගොඩැලි ඒ වගේ තිබුණානේ. එහෙම. අක්මාවේ එක් එක් කණ්ඩිකා ෂඩස්රාකාර කුඩා අණු කණ්ඩිකා රාශියකින් සෑදී ඇත. ඒක මේකෙන් පෙන්වන්නම් බලාගෙන. හොඳට අධ්‍යයනය කරලා බලපුවාම අක්මාවේ මෙන්න මේ වගේ පොඩි පොඩි යුනිට් තියෙනවා. ඒ කියන්නේ මීවද එහෙමද? නෑ ෂඩස්රාකාර හැඩති ව්‍යුහ ගොඩාක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒවට කියන්නේ මොනවද කියලාද? අණු කණ්ඩිකා කියලා. කණ්ඩිකා වලට කියන්නේ ලෝබ්ස්. අණු කණ්ඩිකා වලට කියන්නේ ලොබියුල්ස්. හරි? ලෝබ්ස් හතරක් තියෙනවා. ඒ හැම ලෝබ් එකක්ම හැදලා තියෙන්නේ ලොබියුල්ස් වලින්. ලොබියුල් කියන එක හැට පේන්නේ නැහැ. අන්වීක්ෂීයයි. හරි? මිතාම චූටි හරි. ඔව්. හරි. දැන් අක්මාවේ පටකීය ව්‍යුහය තියෙනවානේ. ඒක මගේ ඇරලා යනවා අපි. ගිහින් යනවා ඊළඟ මාතෘකාවට. අක්මාවේ රුධිර සැපයුම. අක්මාවට ප්‍රධාන රුධිර වාහිනී දෙකක් මගින් ද්විත්ව රුධිර සැපයීමක් සිදු කරනවා. ඩබල් ලයින් එකකින් දෙනවා. හරි? යාකෘතික දමනිය. ඔය කියන්නේ කා ගැනද? මෙයා ගැන. මොකද්ද කියන්නේ බලන්න. මේ මහා දමනියෙන් ඇතිවන සීලියක් දමනියෙන් ඇතිවන ඒ මොකද්ද? මේ මහා දමනියෙන් ඇතිවන සීලියක් දමනියේ ශාඛාවකින් නැරඹේ කියලා හදමු. මේ මහා දමනියෙන් ඇතිවන සීලියක් දමනියේ ශාඛාවකින් නැරඹේ. හරිද බලන්න? මේ මහා දමනියෙන් ඇතිවන සීලියක් දමනියේ ශාඛාවකින් නැරඹේ. නැත්නම් කැතයි භාෂාව ඒකයි. මේ මහා දමනියෙන් ඇතිවන සීලියක් දමනියේ ශාඛාවකින් ආරම්භයි. හරිනේ? මෙමගින් අක්මාවට ඔක්සිජනීකృత රුධිරය සපයන අතර මෙමගින් අක්මාවේ මුළු රුධිර සැපයීමෙන් 100%ක් සැපයීම සිදුවේ. මොන රුධිරයද සපයන්නේ? ඔක්සිජනීකృత. ඒක හයිලයිට් කරන්න ඔක්සිජනීකృత. ඊට පස්සේ යාකෘතික ප්‍රතිහාර සිරාව. ඒ කියන්නේ කා ගැනද මේ ගැන කියන්නේ. ඒක මොකද්ද වෙන්නේ? මෙම රුධිර සැපයීම මගින් අන්ත්‍ර වලින් අවශෝෂණය කරන පෝෂක බහුල රුධිරය අක්මාව වෙත පරිවහනය කරයි. මෙමගින් අක්මාවේ මුළු රුධිර සැපයීමෙන් 80%ක් සපයනවා. හැබැයි ඒකට ලියන්න නමුත් මෙම රුධිරය ඔක්සිජන් හීන රුධිරයයි. හරි පොඩි දෙයක් අඩුයි වගේ මට දැනෙනවා. මොකක්ද දන්නවද? අක්මාවේ භාවිතා කරපු රුධිරය යාකෘතික සිරාව මගින් අදර මහා සිරාවට එක් කෙරේ. ඒක නෑ. ඒකත් ලිව්වනම් තමයි රුධිර සැපීම කම්ප්ලීට් වෙන්නේ. කොහෙන් හරි ලියාගත්තා කියන්නේ දෙක පැත්තකින් ඒ හරි ලියන්න. අක්මාවේ භාවිත රුධිරය භාවිතා කළ රුධිරය. අක්මාවේ භාවිතා කළ රුධිරය යාකෘතික සිරාව මගින් යාකෘතික සිරාව මගින් අදර මහා සිරාවට ඇතුල් කරයි. ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි. හරිනේ? ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? ඊට පස්සේ තමයි බැරෑරුම්ම කොටස තියෙන්නේ කරන්න. මේ පාඩමේ තියෙන සංකීර්ණම තැන. මෙන්න මේ එක අනුකණ්ඩිකාවක ආකිටෙක්චරල් ප්ලෑන් එක. ඒක කොහොමද තියෙන්නේ? ඒක හරි සංකීර්ණ කොටසක්. හරි? ඒක මාගයක් පටන් අරන් ඉතුරු භාගය ඊළඟ දවසේ කරලා බෑ. ඒ නිසා ඔතනින් නතර කරනවා.